ජනවාරි මාසයේ 8 වෙනිදා මැතිවරණ පැවැත්වුවාට පසුව 9 වෙනිදා පාන්දර රාජපක්ෂ පිනුමට සාමකාමීව බලය හුවමාරු කරායයි කියලා ප්‍රදර්ශනයක් පැවැත්වුවට දැන් වාර්තා වෙමින් තිබෙනවා බලය අත්තරින්නේ නැතුව යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් කරහා බලය අත්පත් කර ගැනීම සඳහා ප්‍රයත්නයක් දරුවා කියලා. එය අපේ රටේ දේශපාලනෙත් අපේ රටෙත් සිදුවී හැකි බරපතලම් වර්ගයේ දේශද්‍රෝහී කුමන්ත්‍රණයක්. ඔබට මතක ඇති 1962 දී සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවට එරෙහිව මේ විදිහටම රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. එවකට අගමැති සිරිමාව බණ්ඩාරනායක මැතිණියට හැකියාව ලැබුණා පැය 24ක් ඇතුළත ඒ රාජද්‍රෝහී කුමන්ත්‍රණයට හවුල් වූවන් අත්අඩංගුවටගෙන නීතිය හමුවට පමුණලා දඬුවම් ලබා දෙන්න. මොකද අපේ රටේ බලහුවමාරුවක් මැතිවරණයකදී සිදුවීම තාමත් ආරක්ෂා කරගත යුතු වෙනවා. අපි දැක්කා මේ ජනවාරි මාසයේ 8 වෙනිදා මැතිවරණයේදී ඉන්න පාලකයා වෙනස් කරන්න ජනතාවට අයිතියක් තිබෙනවා. ජනතාව මැතිවරණය ලබා දුන්නු පණිවිඩය ඒක. ඉන්න පාලකයා වෙනස් කිරීම වෙනුවෙන් තමයි ජනතාව මැතිවරණ තීරණය ලබා දුන්නේ. හැබැයි ඒ තීරණය ලබා දෙනවා ඒ තීරණයට පටහැනිව බලය අත්හරින්නේ නැතුව එම බලය පවත්වාගෙන යාම සඳහා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක නිරත වීම අතිශය භයානක තත්ත්වයක්. විශේෂයෙන්ම ඒ දින කීපය ඇතුළත මැතිවරණයට දින 5කට ආසන්න කාලය ඇතුළත ගජබා රෙජිමේන්තුවේ බැටාලියන් 7ක් මේ ප්‍රදේශයට ගෙනල්ලා තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ක්‍රියාපිළිවෙතේදී මේ කොළඹ ප්‍රදේශයේ බාරව හිටපු හමුදා ජනරාල්වරයා වෙනුවට විශේෂ හමුදා ජනරාල්වරයෙක් හරහා මේ බැටාලියන් 7 මෙහෙයවීම සිදු කරලා තිබෙනවා. ඒ වගේම මීගමු ප්‍රදේශයේ විශේෂයෙන්ම ගුවන්තොටුපළ ආසන්නයේ තවත් විශේෂ කණ්ඩායමක් ස්ථානගත කරලා තිබිලා තියෙනවා. එතකොට පැවති රජයෙන් පිළිතුරක් ලබා ගත යුතු වෙනවා. මැතිවරණයක් ආසන්නයේදී හමුදා විශේෂයෙන්ම ගජබා රෙජිමේන්තුවට අදාළ පමණක් හමුදා රෙජිමේන්තු 7ක් කොළඹ ප්‍රදේශයට ගෙනාවේ. ඒ වගේම මීගමුවේ මා දන්න අපිට තිබෙන තොරතුරු අනුව එහිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා ප්‍රශ්න කරලා තිබෙනවා තමන්ගේ බල ප්‍රදේශයට තමන්ගේ ඉල්ලීමක් සහ තමන්ගේ අනුදැනුමකින් තොරව හමුදා අනුකණ්ඩයක් එව්වේයි කියලා. ඒ නිසා මේ ආකාරයෙන් හමුදාව ස්ථානගත කිරීමක් සිදු වෙලා තිබෙන බවට දැන් තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම එදින 9 වෙනිදා පාන්දර අරලියගහ මැදුරේ ඒ මොහොතේ නොසිටිය යුතු බොහෝ පිරිසක් යම් සාකච්ඡා ක්‍රියාවලියක නිරත වී තිබෙන බවට තොරතුරු තිබෙනවා. විශේෂයෙන්ම අග්‍රමිනිස්ත්‍රකාරතුමා ඒ මොහොතේදී අරලියගහ මන්දිරේ ඉඳලා තිබෙනවා. ඔබ දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාන්දර 3ත් 4ත් ආසන්න කාලයකදී අරලියගහ මන්දිරට යනවා. ඒ මොහොතේදීත් මොහන් පීරිස් අග්‍රමිනිස්ත්‍රකාරතුමා අරලියගහ මන්දිරේ සිටින බවට සාක්ෂි තිබෙනවා. ඒතර මේ දියත් කරේ මොකක්ද කියලා මේ රට දැනගන්න ඕන. ඔබ හිතන්න පසුව බලය අත්හැරීම විසින් කරන්න හදපු කුමන්ත්‍රණය යටපත් වෙන්නේ නැහැ. මේ ගණිතේ නෙවෙයිනේ. ගණිතේ නම් ඍණ x ද ධන x කැපෙනවා. යම් කුමන්ත්‍රණකාරී ක්‍රියාපිළිවෙතක් උත්සාහ කරොත් ඒක අත්හැරියයි කියලා බලය ලබා දුන්නයි කියලා කුමන්ත්‍රණකාරී පිළිවෙත කැපෙන්නේ නැහැ. මේ ගණිතය නෙවෙයි මේ දේශපාලනය. ඒ නිසා අඩියක් ඉස්සරහට තිබ්බනම් අඩි 50ක් පස්සට ගත්තත් ඉස්සරහට තිබ්බ අඩිය මැකෙන්නේ.
එනිසා මේ පිළිබඳව පරීක්ෂණයක් කළ යුතුයි. මේ වන විටත් විදේශ අමාත්‍යතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ විදේශ අමාත්‍යවරයා විසින් මේ පැමිණිල්ල ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ මොකද ඒ මොහොතේ ඔවුන්ගේ සැලැස්ම ඒ කුමන්ත්‍රණ කාලේ සැලැස්ම සාර්ථක වුණා නම් ඔබ හිතන්නේ මදකට ඒක සාර්ථක වුණා නම් අපේ රට මොකක්ද? ලේ ගංගාවක් බවට අපේ රට පත්වීම වළක්වන්න බෑ. මිනිස් ජීවිත කඳු ගණන් මලමිනි බවට පත් වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා මේ දරන ප්‍රයත්නය මේ රටේ ජනතාව දැනගත යුතු මොකද්ද සිද්ධ වුනේ කියලා. ඒ නිසා දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පමුණලා තිබෙන පරීක්ෂණය වේගවත් කළ යුතුයි. විශේෂයෙන්ම මේ පිළිබඳව අපි ඊයේ රැස්වුණු ජාතික විධායක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරා. පළමු කොටම මා විසින් ඉල්ලා හිටියා මේ ජාතික විධායක සභාව එවැනි තත්ත්වයක් තිබුණාද නැද්ද කියලා එකඟතාවයකට එන්න ඕන. ඒ සාමාන්‍ය කෙනා නෑ. නැත්නම් අපිට අත්හරින්න පුළුවන්. තියෙනවා. ඒකට අපි පරීක්ෂණයක් කරන්න පුළුවන්. හැබැයි ජාතික විධායක සභාවෙන් පොදු මතයකට ආවා එවැනි ක්‍රියාවලිය සිදුවීමට ඉඩකඩ නිර්මාණය වෙමින් තිබුණු බවත් ඒ පිළිබඳ පරීක්ෂණය කඩිනම් කළ යුතු බවත්. ඒ සඳහා විශේෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරිවරයෙක් යටතට මේ පරීක්ෂණ පත් කළ යුතු බවත් අපි එකඟතාවයකට ආවා. ඒ අනුව සතියක් ඇතුළත මේ වාර්තාව ලබා දිය යුතුයි. පක්ෂයක් හැටියට අපි ඉන්නේ දැනටමත් ප්‍රමාදයි මේක. මොකද එවැනි කුමන්ත්‍රණයකට පිරිස් සවුල් වුණා නම් ඒ පිරිස් අතර සාකච්ඡාවක් සංවාදයක් හමුවීමක් සිදුවීමට පෙර තමයි ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුතු වන්නේ. නමුත් දැන් මේ ගත වෙච්ච කාලය විසින් ඔවුන්ට ඔවුන්ගේ සාකච්ඡාව පිළිබඳ පොදු අදහසක් පොදු මතයක් සාකච්ඡා කරලා ඉදිරිපත් කිරීමේ ඉඩකඩ තිබෙනවා. එනිසා අපි රජයට කියන්නේ දැන්වත් මේ ප්‍රශ්නය Tamanට බලය හුවමාරු වීම විසින් යටපත් කරන්න දෙන්න එපා. අපේ රටේ මෙවැනි රාජ්‍ය දෝහි කුමන්ත්‍රණ හරහා බලය අත්පත් කරගන්න හෝ තියෙන බලය අත් නොහැර ඉන්න හෝ සැලසුම් හදන්න ඉඩ දෙන්න ඕනේ. ඒ නිසා මේ தත්ත්වය පිළිබඳ ගැඹුරින් මේ රටත් මාධ්‍යවේදීන් හැටියට ඔබටත් අපි ඉල්ලා හිටින්නේ. මා දැක්කා පසුගිය ඉරිදා පුවත්පත් ගණනාවක මේ පිළිබඳව සවිස්තරාත්මක වාර්තා පළ වී තිබෙනවා. අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා එවැනි තොරතුරු සහිත මේ වාර්තා ඉදිරිපත් කිරීම පිළිබඳව. ඒ නිසා දැන් මේක රටට යම් ප්‍රමාණයකට එල්දර වෙමින් තිබෙනවා. නමුත් දැන් රජයේ පාර්ශ්වයෙන් මේ පිළිබඳ ඉක්මන් ක්‍රියාමාර්ගගෙන ජනතාවට කරුණු ඉදිරිපත් කළ යුතු තිබෙනවා. ඒ වගේම මෙතන බරපතලයි අගවිනිසුරු මොහන් පිරිස් මැතිතුමා ඒ වෙලාවේ අරලියගහ මන්ත්‍රී ඉන්නේ. අපි කවදාවත් අපේ රටේ දැකලා නැහැ. පාන්දර 3ට 4ට රජගෙදර නඩු අහනවා. ඔව් අහන්න ඕන. ඔව් ශ්‍රේෂ්ඨාධිකාරී අගවිනිසුරුවරයා. සාමාන්‍යයෙන් අපේ රටේ අගවිනිසුරුවරයා ජනාධිපතිවරයා සමග ප්‍රසිද්ධියේ කතා බහක් කරනකොට ඒක මාධ්‍යයට විවෘත වෙන උත්සවයකදී වේවා, දිවුරුම් දීමකදී වේවා, වෙනස් අවස්ථාවකදී වේවා. ප්‍රසිද්ධියේ කරන සාකච්ඡාවක් කතා බහක් කරනකොට රහසේ මුණ ගැසීම් අග්‍රවිනිශ්චයකාරවරයා විසින් සිදු නොකළ යුතු දෙයක්. නමුත් පාන්දර 3ට දේශපාලනයේ මහා ආందోලනයක් ඇති වී තිබෙන වෙලාවක අගවිනිසුරුවරයා මොනවද කරේ අරලියගහ මන්දිරයට වෙලා. ඒ නිසා අද මේ අග්‍රවිනිශ්චයකාරවරයා පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. පළමු වතාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අග්‍රවිනිශ්චයකාරවරයා පිළිගන්නේ නැහැ කියන ඒකමතික තීරණයකට ආවා ඔහු ඉවත් විය යුතුයි කියලා. ඒ වගේම ඔබ දන්නවා නීතිපති දෙපාර්තමේන්තුවේ උත්සවයක් තිබුණා. ඒ උත්සවයට නිල වශයෙන් අග්‍රවිනිශ්චයකාරවරයාට ආරාධනා කරලා තිබුණා. නමුත් මේ තත්ත්වය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඒ ආරාධනා කරන ලද ආරාධනා පත්‍රය නැවත අස් කරගන්නවා. නීතිපති දෙපාර්තමේන්තුවත් මේ අගවිනිසුරුවරයා පිළිගන්නේ නැත් තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ජනතාව තුලත් විශාල විරෝධයක් මේ අගවිනිසුරුවරයා කෙරෙහි මතුවලා තිබෙනවා. ඒ වගේම මොහුගේ පත්වීමේ ක්‍රියාවලිය ගත්තත් විවස්ථාවට පටහැනි බව තහවුරු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම හිටපු අගවිනිසුරුතුමිය සිරානි බණ්ඩාරනායක මැතිතුමිය නිරපය හැරීම අභියාචනාධිකරණයේ තීන්දුවක් කරා අත්හිටුවලා තිබුණා. අභියාචනාධිකරණ තීන්දුවක් තිබුණේ වෙලාවෙදී. ඒ වගේම තමයි සිරානි බණ්ඩාරනායක මැතිතුමිය නිරපය හැරීම සඳහා
පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ආව යෝජනාවක් අග්‍රවිනිශ්චයකාර සිරාණි බණ්ඩාරනායක මැතිතුමිය පිළිබඳව ඇයගේ භාවිතාව පිළිබඳව විමර්ශනය කොට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා තේරීම් කාර්ය සභාව පිහිට විය යුතුයි කියලා. ඕක තමයි පාර්ලිමේන්තුවට ආපු යෝජනාව. එන්නේ ඇයගේ ක්‍රියාකලාපය පිළිබඳව විමසා බැලීම සඳහා තේරීම් කාර්ය සභාව පත් කළ යුතුයි. එම තේරීම් කාර්ය සභාව විසින් කඩිමුඩිය හදපු වාර්තාවක් ඉදිරිපත් කරා. ඊළඟ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් විය යුතු තිබුණා. තේරීම් කාර්ය සභාවේ වාර්තාව අනුව ඇය තවදුරටත් අපේ රටේ අගවිනිසුරු ධූරය දැරීමට නුසුදුසුෙක්ය. ඒ නිසා ඇය ඉවත් කරන්නයි කියලා පාර්ලිමේන්තුව විසින් යෝජනාව සම්මත කොට ජනාධිපතිවරයාට යවන්න ඕන. ඒ යෝජනාව අනුව තමයි ජනාධිපතිවරයා ඉවත් කිරීමේ ලිපිය නිකුත් කළ හැකි වන්නේ. නමුත් මේ පාර්ලිමේන්තුව කොතනකවත් හිටපු අගවිනිසුරුතුමිය නිරපා හැරීම සඳහා ඉවත් කිරීම සඳහා යෝජනාව සම්මත වෙලා නැහැ. ඒ නිසා මේ ජනාධිපතිවරයා විසින් යවන ලද ලිපිය සඳහා පාර්ලිමේන්තුවේ කැමැත්ත පාර්ලිමේන්තුවේ තීරණයක් බවට පත් වෙලා නැහැ. ඒ නිසා යවන ලද ලිපිය වැරදි. දැන් සිරාණි බණ්ඩාරනායක නිරපා හැරීම වැරදි නම් මොහන් පීරිස් පත් කිරීම ඒ හා සමාන ලෙසම වැරදි. මොකද නිරපා හරිලද එවැනි තනතුරක් හිස් වෙන්නේ නැත්නම් මොහන් පීරිස්ගේ තනතුරක් බලංගු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කරුණු දෙස බැලුවහම අපිට පේනවා තව දුරටත් මේ අගවිනිසුරු මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මහ පුටුවේ වාඩි වීමට සුදුසු කෙනෙක් නොවන බව. ඒ නිසා අපේ පක්ෂ පැත්තෙන් අපි කියන්නේ අගවිනිසුරුවරයා ඉල්ලාස් විය යුතුයි. ඉල්ලාස් වෙලා අධිකරණ පද්ධතියට කිසිදු ඇඟිලි ගැහිමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන් ඉන්න විනිසුරුවන්ගෙන් ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා අග්‍රවිනිශ්චයකාරවරයා බවට පත් විය යුතුයි. විශේෂයෙන්ම මෙතන ඔහු ඉල්ලාස් වූවට පසුව පිරවීම ආයේ දේශපාලන පත්වීමක් ආකාරයෙන් සිදු වෙනවා වෙනුවට මොකද ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පුළුවන් අපේ රටේ ව්‍යවස්ථාව අනුව ත්‍රිවිල් රියදුරකුත් ගිහිල්ලා අගවිනිසුරු පුටිය වාඩි කරවන්න පුළුවන් මේ ව්‍යවස්ථාව. දැන් බැංකුවක සභාපතිවරයෙක් වාඩි කරවන්නේ. කියන මොහන් පීරිස් කෙනේ සෙලාන් බැංකුවේ සභාපතිවරයා. તો ලංකාවේ පළවෙනිම වතාවට බැංකුවක සභාපතිවරයෙක් මහ පුටුවේ වාඩි කරව ශ්‍රේෂ්ඨාධිකරණ. අවශ්‍ය නම් පුළුවන් ත්‍රිවිල් රියදුරකුත් ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ මහ පුටුවේ වාඩි කරවන්න. ඒ නිසා එවැනි ක්‍රියාවලියකට යන්නේ නැතුව ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන් ඉන්න මිනිසුරුවන්ගෙන් ජ්‍යෙෂ්ඨතම මිනිසුරුතුමා තුමාට මේ ධූරය ලබා දීම සඳහා කටයුතු කළ යුතුයි. ඒ නිසා මේ ක්‍රියාපිළිවෙතට වහාම අගවිනිසුරුවරයා එකඟ වී කටයුතු කරන්න ඕන කියන ඉල්ලීම අපේ පැත්තෙන් තිබෙනවා. ඒ ඉල්ලීම ඉටු කරන්නේ නැත්නම් ඒ සඳහා විවස්ථානුකූලව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනය කරමින් තීරණ වලට යන්න අපි සූදානම්. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු මේ අධිකරණ පද්ධතියේ ප්‍රධාන බල හුවමාරු බලය හොබවන කෙනා. ඒ නිසා ඔහුගේ පැවැත්මත් ඔහුගේ ක්‍රියාකලාපයත් ජනතාවට ඒත්තු වන ආකාරයට සාධාරණ විය යුතුයි, යුක්ති සහගත විය යුතුයි. ඊළඟ ඔබ දන්නවා අපි සඳුදා ඉදිරිපත් කරා අභ්‍යාචනාධිකරණයට පෙස්සමක් KPව අත්අඩංගුවට ගන්න කියලා. දැන් මම දැක්ක එක හාදේ තප්පුලනවා KP අත්අඩංගුවට ගන්න කියලා කියන්නේ දෙමළ ඩයස්පෝරාවේ යෝජනාවලු. මම දන්නේ මේ මොන විදියට තර්ක හැදෙනවද මොන විදියට දේශපාලන ගණනය කරනවද කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඔබ කල්පනා කරලා බලන්න අපේ රටේ මේ යුද්ධය මේ පැවති යුද්ධය බරපතල යුද්ධයක් බවට පත් වෙන්න ප්‍රධාන සාධක තුනක් බලපෑවා. එකක් තමයි අවි ආයුධ. දෙක තමයි ජාත්‍යන්තර සබඳතා. තුන තමයි මුදල්. මුදල් අවි ආයුධ ජාත්‍යන්තර සබඳතා නොතිබුණා නම් LTT සංවිධානය කියලා කියන්නේ ඉතා කුඩා සංවිධානයක් බවට පත් වෙන එක වළක්වන්න බෑ. ඒ අවුරුදු 30ක යුද්ධයක් ඇදගෙන යන්න විශාල සටන්කරුවන් ප්‍රමාණයක් නිර්මාණය කරගන්න මහා විනාශයක් අපේ රට අත්පත් කරලා දෙන්න අවි ආයුධයි මුදලුයි ජාත්‍යන්තර සබඳතාවයි තම උපයෝග කරගත්තේ. මේ තුනම ගොඩනැගුවේ කවුද? මේ අවි ආයුධ එක්රැස් කරලා ලංකාව වෙත එව්වේ KP. අපේ රටේ කොතනක හෝ උණ්ඩයක් පිපුරුණා නම්
කොතනක හෝ බෝම්බයක් පිපුරුණා නම් ඒ සියල්ල ලංකාවට එවන ලද්දේ KP විසින්. ඒ වගේම විවිධ ඔත්තුකරුවන් මිලදී ගන්න. හමුදාව ඇතුළෙන්, පොලිසිය ඇතුළෙන්, සාමාන්‍ය ජනතාව ඇතුළෙන් විවිධ ඔත්තුකරුවන් මිලදී ගන්න පුළුවන්කමක් ලැබුණා LTT සංවිධානයට. ඒ සඳහා මුදල් වේදම් කරන්න හැකියාව ලැබුණේ KP විසින් ජාත්‍යන්තර වශයෙන් හොයා එවන ලද මුදල් හේතු කොටගෙන. ඊළඟ LTT සංවිධානයට බලගතු 6ක් ලැබුවේ ජාත්‍යන්තර සබත්තා. ඒදී ඇන්ටන් බාලසිංහම් වගේම KP තේ සඳහා කරන දායකත්ව අති මහත් විශාලයි. ඒ හේතුව නිසාම තමයි LTT සංවිධානයේ ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් පසුව LTT සංවිධානයේ නායකත්වයට පත් කරන්නේ කවුද? KP කුමාරන් පද්මනාථ. ඒකෙන්ම පෙන්눔 කරනවා LTT සංවිධානයේ මුළු ක්‍රියාවලියට ඔහු කොතරම් දායකත්වයක් සපයලා තියෙනවද කියන එක LTT සංවිධානයේ විසින්ම ඔහුට නිශ්චිත මැනීම දීලා තිබෙනවා. ඒ නිසා තමයි ප්‍රභාකරන්ගේ පසු ඔහු LTT සංවිධානයේ නායකත්වයට පත් වෙන්නේ. හමුදා බුද්ධ්‍යංශය සමත් වෙන මැලේසියාවෙන් ඔහු අත්අඩංගුවට ගෙනල්ලා අත්අඩංගුවට අරන් ලංකාවට ගේන. එතනින් පස්සේ මොකද සිද්ධ වුනේ? ඒවා කාලේ වැලිතලාව විසින් වසා දමන්න ඕන ප්‍රශ්නද? KP විවෘත අධිකරණයට ගෙන ආ යුතු නැද්ද? ඇත්තටමද බටහිරෙන් අපිට තරජනයක් තිබෙනවා නම් යුද්ධය පිළිබඳව යුද්ධයේදී ඇති වී තිබුණු තත්ත්වයන් පිළිබඳ බටහිරෙන් අපේ රට තරජනයක් තිබෙනවා නම් ඒ තරජනයට මුහුණ දෙන්නත් හොඳම දේ තමයි KP විවෘත අධිකරණයට ගෙන යන එක. මොකද ඔය අපේ රටේ අපි අවියවුද හදන්නේ. පුපුණු ද්‍රව්‍ය හදන්නේ නේ. මේ සියල්ල හදන්නේ මැද ඒ බටහිර රාජ්‍යයන් ඇතුලේ. ඇමරිකන් එක්සත් ජනපදයේ නීත්‍යානුකූල අවිවෙළඳ පොලක් වගේම රජයේ දැනුවත්වම නීත්‍යානුකූල නොවන නීති විරෝධී අවිවෙළඳ පොලක් තිබෙනවා. මොවුන් අවිගන්නේ වෙළඳ පොලින්. ඒතරේ අවි ආයුධ කොහෙන්ද අත්පත් කරගත්තේ කියලා KP හරහා රට එළිදරව් කරන්න බැරිද? නිසා අද අපිට බටහිරින් ප්‍රශ්නයක් තිබුණා ඒකටත් මුහුණ දෙන්න තියෙන ප්‍රධාන සාධකය තමයි ඔයගොල්ලෝ අපිව ප්‍රශ්න කරනවට වඩා ඕගොල්ලන්ගේ අවි වෙළඳ පොලෙන් තමයි මේ සංවිධාන වලට අවි ලැබුණේ කියලා අපි ඔප්පු කරන්න ඕනේ නැද්ද? ඒක ලංකාවට විතරක් නෙවෙයි ජාත්‍යන්තරයටත් ඕන. අද මෙඳ පෙරදිග කලාපයේ ඇති වී තිබෙන මහා ව්‍යසනයන්ට ඔවුන් සතුව මහා නවීන මහා බලගතු අවි ඔවුන් අතර ඉන්නේ කොහොමද? ඒක ලෝකෙ දැනගන්න ඕනේ නැද්ද? ඇමරිකන් එක්සත් ජනපදයේ ඇතුළු බටහිර රාජ්‍යයන්ගේ තිබෙන දෙබිඩි පිළිවෙත උඩින් සාමයේ පරවියත් යටින් ගිනි අවිය සහ බෝම්බයත් ලෝකෙ පුරා පතුරන මේ පිළිවෙත එළිදරව් කරන්න ඕනේ නැද්ද? ඒක එළිදරව් කරන්න හොඳම සාධකෙ නෙවෙයිද KP විවෘත අධිකරණයට ගියන එක? ඒක කොහොමද ඩයස්පෝරාට සපෝට් වෙන්නේ? ඒක කොහොමද ඇමරිකන් එක්සත් ජනපදයට සපෝට්? ඇත්තට ඇමරිකන් එක්සත් ජනපදයට අවශ්‍ය KP නිහඬ කරලා තියන්න. KP නිහඬ කරලා තිබෙන ප්‍රමාණයට LTT සංවිධානයට ඔවුන්ගේ අනුබල සහ ඔවුන්ගේ දායකත්වය වසන් කරලා තියන්න පුළුවන්. ඒ නිසා බටහිරින් අපිට එල්ල වී තිබෙන තරජනයක් තිබෙනවා නම් ඒ තරජනට හොඳම උත්තරේ KP විවෘත අධිකරණයක් කම්මි ප්‍රශ්න කරන්න ඕනේ. අවියෝවිත පිළිබඳ පමණක් නෙවෙයි. ඔවුන්ගේ ජාත්‍යන්තර සබඳතා අපි දැනගන්න ඕනේ නැද්ද? කොහොමද එකපාර සෝල්ලයිම් සාමයේ නියෝජිතෙක් වෙන්නේ? කොහොමද එකපාර නෝර්වේ අපේ සාමය ක්‍රියාවලියක මහා උරුමකාරී බවට පත් වෙන්නේ? ඒවා නිකම් මේ සෝල්ලයිම්ට හීනෙන් පෙන්නලා ලංකාව කියලා රටක් තියෙනවා. ඒ රටේ යුද්ධයක් ඇති වෙලා තිබුණා මම සාමය සඳහා යන්න ඕන කියලා හීනෙන් අවදි වෙලා නෙවෙයි සෝල්ලයිම් ඉන්නේ. ක්‍රියාවලියක් තිබුණා. ඒ ක්‍රියාවලිය දියත් උනේ කොහොමද? ඒකට බටහිර රාජ්‍යයන්ගේ මැදිහත් වීම මොකද්ද? දැනගන්න ඕනේ නැද්ද? ඒක දැනගන්න ඕනේ මේ රට. මේ රට විතරක් නෙවෙයි ලෝකෙත් දැනගන්න ඕනේ. ඒ නිසා KP ඒ අර්ථයෙන් ගත්තත් විවෘත අධිකරණයට ගෙන යන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. LTT සංවිධාන ඔබට මතක ඇති KP අත්අඩංගුවට ගන්නකොටම ලංකාදීප වැනි ප්‍රධාන ජාතික පුවත්පත්වල මා දැක්කා. ප්‍රධාන ශීර්ෂ පාඨය මොකක්ද? KP සතුව තිබුණ අවි ආයුධ පිළිබඳව. මේ නැව් පිළිබඳව. බැංකු ගිණුම් පිළිබඳව. දැන් මොකක්ද ඒකට උනේ? ඒ නැව් වලට මොකද්ද සිද්ධ වුනේ කියලා අපි දැනගන්න ඕනේ. එක නැවක් තියෙනවා පරණ නැවක් පරණ යකඩ වලට විකුණන්න පුළුවන් නැවක් විතරක් හොයන් තියෙනවා. නැව් 7-8කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන බව ඒ වෙලාවේ වාර්තා වෙලා තිබුණා. බැංකු ගිණුම් 40 ගණනක් තිබෙන බව ඒ වෙලාවේ වාර්තා වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි KP සතුව පාස්පෝර්ට් ගණනාවක් තිබුණු බවත් වාර්තා වෙලා තිබුණා. ඒතර මේ පාස්පෝර්ට් දීපු රාජ්‍යන් කවරේද? එවැනි පාස්පෝර්ට් එකක් දෙන්න ඒ රාජ්‍යන් එක තිබුණු ගනුදෙනුව මොකද්ද? මේක එළිදරව් වෙන්න ඕනේ නැද්ද? ඒ නිසා KP කියලා කියන්නේ මේ යුද්ධේ අලගිය මුලගිය තැන් ඊට විවෘත අධිකරණයක් හමුවේ රටටත් ජාත්‍යන්තරයටත් එළිදරව් කළ යුතු අවස්ථාවක්. හැබැයි රාජපක්ෂලා ඔවුන් සතුව තිබෙන මුදල් වලටත් KP සතුව තිබෙන නැව් වලටත් මේ සියල්ල යටපත් කරලා වසන් කරලා තිබෙනවා.
ඒ නිසා KP විවෘත අධිකරණයට ගෙනා යුතුයි. රජය තාමත් ප්‍රමාදයි රජය මේ පිළිබඳව. ඒ නිසා තමයි අපි විසින් අභියාචන අධිකරණයට රීට් ආඥාවක් නිකුත් කිරීම පිළිබඳව පෙස්සමක් ගොනු කරලා තිබෙන්නේ. KP අත්අඩංගුවටගෙන විවෘත අධිකරණය කරා ප්‍රශ්න කළ යුතුයි. හැබැයි දැන් අර කියන්නේ රාජපක්ෂට පාලනයටත් එල්ල වෙන ඕනෑම ප්‍රහාරයකට මොන අසුචි වලේ හරි රිංගගෙන උත්තර දෙන්න හාදියෙක් ඉන්නවා. ගඳයි. ඊතර මට කියන්න තියෙන්නේ. ගඳ ගගා මම දන්නේ ඔබ මාධ්‍ය සාකච්ඡා කොහොමද වාඩි වෙලා ඉන්නේ කියලා. ඇත්තටම යන්නේ. හොඳයි. හරි. ගඳ ගගා මේකට උත්තර දෙන්න පටන් ගන්න තිබුණා. කිසි පදනමක් නැති, තර්කයක් නැති උත්තර දෙන්න පටන් ගන්න තිබුණා. ඒ විතරක්. දන්නව කවුද කියන්නේ නේද? හරි. ඉතින් නෑ මේ විමල් වීරවංශ වෙන කවුද? ඒ කියන්නේ ලැජ්ජයි කියන කොටත් පොඩි අපුලක් එනවා. ඇත්තටමයි කියන්නේ. හරි. ඒ වගේම ඔබ දැක්කා එක්තරා පෞද්ගලික සමාගමක් සතුව අවියාවුද තොගයක් තිබෙනවා. පළමු කොටම අපි අහන්නේ රත්නා ලංකා ආරක්ෂක සේවය පාර්ලිමේන්තුවේ පනතක ස්ථාපිත කරන ආයතනයක් නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. මේ තැන අවියාවුද තොග හම්බ වෙන විදිහ සමහර ඒවා ජාත්‍යන්තර මුහුදේ නැව් ආරක්ෂාව කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට ලැබිච්ච අයිතිය ශ්‍රී ලංකා රජයට ඒක ලැබුණේ අපේ හමුදාවේ ඉන්න සොල්දාදුවන්ට නාවික හමුදාවේ බටපිරිස් වලට යම් කාලයක් ඒ නැව්වල වැඩ කරලා වැඩි වැටුපත් සහිතව රටටත් යම් ආදායමක් ගෙනල්ලා ඒ නිලධාරීන්ගේ ආදායම ශක්තිමත් කරගන්න තිබු අවස්ථාවක්. හැබැයි ඒ අවස්ථාව මුළුමනින්ම පෞද්ගලික සමාගමක් වෙත පැවරුවා. ඒ විතරක් නෙවෙයි පෞද්ගලික සමාගමට විශාල අවියාවුද තියා ගැනීම සඳහා බලපත්‍ර ලබා දීලා තිබෙනවා. මේ ලිදර වුණාම කට මිලීනියම් සිටි වර්ගයේ පාවා දීමක්. එහෙම කොහොමද වෙන්නේ? ආණ්ඩුව පෞද්ගලික ආයතනයක් සතුව අවියාවුද තොග රැස් කරගන්න ඉඩ දීලා රජයට ලැබිච්ච ජාත්‍යන්තර නැව් ආරක්ෂා කිරීමේ බලය පෞද්ගලික සමාගමකට දීලා එහින් අයථා මුදල් මහා පරිමාණ ලෙස උපයා ගන්න ඉඩ කඩ හදලා ඒක ආණ්ඩුව සිංහල ලිදර වුණාම ඒකට ඉදිරිපත් කරමින් තිබෙනවා මිලීනියම් සිටි වර්ගයේ මහා පාවා දීම. ලියන්න එපා මේ වගේ ඒවා. ඒගොල්ලෝ කිව්වට අපි ඕගොල්ලන් ඉල්ලන්නේ ලියන්න එපා. ඒව නෑ එහෙම දේවල්. මේ කියන හැමදේම වාර්තා කරන එකත් මම හිතන්නේ නේද? මාධ්‍යවේදීන් හැටියටත් ඔබටත් තියෙනවා. මම හිතන්නේ ඒ පිළිබඳ යම් විචක්ෂණශීලීව බලලා සැබෑ දේ වාර්තා කරන්න. එසේ නැතුව මේ කිසිදු පදනමක් නැතුව මේ ඉදිරිපත් කරපු තිබෙන තර්කවලට යලි අපේ රටේ ඉඩකඩක් විවෘත කළ යුතු නෑ. උඩ කියන්න අයිතිය තිබෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් මම හිතන්නේ ඒවා මත බවට පත් විය යුතු නෑ මේ රටේ. ඉතාමත් අසත්‍ය වලින් පිරුණු නේද? අවලාද වලින් පිරුණු පදනමක් නැති ඔහි දොඩවන සාකච්ඡාව වලටද රජයේ පාර්ශ්ව රජයත් නෑ. ඒක අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරය දකින්නෙත් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරිකවරයා දකින්නෙත් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ජේ.එස්. අමාත්‍යවරු දකින්නෙත් නෑ. මේ කොහෙද ඉන්න හාදෙත් දඟල ඉන්න. ඔච්චරයි තියෙන්නේ. ඒ වගේම ඔබ දන්නවා අපි කලින් කිව්වා වගේම අපේ මේකට මැදිහත් වීමේ ආකෘතියක් අපි කලින් කිව්වා. ඒ කියන්නේ ජාතික විධායක සභාව. ජාතික විධායක සභාව ඊයේ දිනේදී රැස් වුණා. මේ ජාතික විධායක සභාව විසින් තව පත් කරලා තිබෙනවා අනුකාරක සභාවක් විවස්ථාපති සංස්කරණයන් පිළිබඳව. ඒ වගේම තව සභාවක් පත් කරලා තිබෙනවා වංචා දූෂණ සෙවීම පිළිබඳව. ඒ වගේම ඊයේ අප විසින් යෝජනාවක් ඉදිරිපත් කරා අපේ රටේ තවත් බරපතල ශේෂ්ත්‍රයක් තිබෙනවා. ඒ ශේෂ්ත්‍රය තමයි පහුගිය කාලයේ සිදු වූ පැහැර ගැනීම. ඔබ මතකයි පැහැර ගැනීම ගණනාවක්, ඝාතන ගණනාවක්, බෝම්බ ගැසීම් ගණනාවක් සිදු වෙලා තිබෙනවා. සිවරාම්ගේ ඝාතනය, වවුනියාවේ හිරගෙදර දෙමළ තරුණයෙක්ගේ ඝාතනය, වැලිකඩ බන්ධනාගාරයේ ඝාතනය, ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය, ඒ වගේම මේ වැලිවේරිය වෙඩි තැබීම, හලාවත වෙඩි තැබීම, කටුනායක වෙඩි තැබීම, මේ වෙඩි තැබීම හරහා කරන ලද ඝාතනයන්, ඒ වගේම පොද්දල ජයන්තට පහර දීම, ජාතික රූපවාහිනියේ විශාල පිරිසකට පහර දීම, ක්‍රිස් මේ උපාලි තෙන්නකෝන් මහත්මයාට පහර දීම, ඇතුළු පහර දීම් ගණනාවක් සිදු වී තිබෙනවා. ඒ පහර දීම් පිළිබඳවත්, ඝාතනයන් පිළිබඳවත් වහා පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවෙන් විශේෂ ඒකකයක් පිහිටුව යුතු කියන යෝජනාව අපි ජාතික විධායක සභාවට ඉදිරිපත් කරා. ජාතික විධායක සභාව විසින් ඒක අනුමත කරලා තිබෙනවා. ඒ වගේම තවත් විශේෂ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. මේ ජාතික විධායක සභාවේදී මේ පිළිබඳ සාකච්ඡාවට බඳුන් වුණා. විශේෂයෙන්ම උතුරු පළාතේ
යුද්ධය අවසන් වෙනකොට විශාල වාහන ප්‍රමාණයක් හිර වෙලා ඒ කලාපවල තිබුණා. මොකද සමහර පිරිස් අත්තරලා යනකොට බයිසිකලේ අරන් ගියේ නැහැ. තමන් සතුව ට්‍රැක්ටරයක් ලොරියක් තිබුණා ඒක අරගෙන ගියේ නැහැ. ඔබ දකින්න ඇති යුද්ධ වෙලාවේදී ඒ ජනතාව අර යුද මුක්ත කලාප හරහා පසුබැස්සේ ඇඳුම් ඇඳ ගන්න පුළුවන් බඩු ප්‍රමාණයක් පොඩි අත්බෑග් එකක දාගෙන. මොකද අපි දැක්කා ඡායාරූපුනේ දැක්කා. ඒ නිසා විශාල වාහන තොගයක් යුද්ධය අවසන් වෙනකොට ඒ පළාත්වල හිර වෙලා තිබුණා. රජය විසින් කළ යුතුව තිබුණේ වහාම වේගයෙන් එම වාහන හඳුනාගෙන එම පුරවැසියන් අතර යලිපත් කිරීම. ඒ වෙනුවට ආණ්ඩුව මොකද්ද කරේ? ඒවා දිරන්න ඇරලා හොඳ ඒවා හොරෙන් පන්නලා සමහරව පරණ යකඩ වලට විකුණලා මහා ජාවාරමක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම යුද්ධය අවසන් වෙනකොට අවසන් වෙච්ච කාලේ විශාල ඉඩකඩක් නිර්මාණය වෙලා තිබුණා. ඒ පළාත්වල හිස් බිමක් හැටියට තිබුණා. ඒ කාලය තුළට අක්කර දහස් ගණනක් එලිපෙහෙලි කරලා විවිධ කණ්ඩායම් විසින් අත්පත් කරගෙන තිබෙනවා. ඒ නිසා යුද්ධයෙන් පසු උතුරු පළාතේ ජනතාව අත්පත් සිදු වූ ව්‍යසනයන් පිළිබඳව පරීක්ෂණයක් කරලා වහාම ඒ වගේම ඔවුන්ගේ රත්තරන් ඔබ දන්නා LTT සංවිධානය සතු බැංකු තිබුණා. ඒ බැංකු වල සාමාන්‍ය පුරවැසියන් ගිහිල්ලා අර මේ පළාත්වල උගස් තියනවා වගේම උගස් තිබ්බා. අපිට මතකයි යුද්ධය අවසන් වෙලා මාසයක් ඇතුළත අපි මේ පළාත්වල ගියාට පස්සේ ඒ ජනතාව අපිට රිසිට්පත් පෙන්නුවා. LTT සංවිධානයේ බැංකුවල මේක තියලා තියෙන්නේ. ඒතකොට සාමාන්‍ය එක සිද්ධ වෙලා තිබෙන තමයි ගමේ නියෝජිතවරියක් හිටියා. නැත්තම් නියෝජිතයෙක් හිටියා. ගමේ අය ගෙනල්ලා එයාට ඒ රත්තරන් බඩු ටික දෙනවා. එයා කෙලිම ගිහිල්ලා බැංකුවට ඒ ටික දෙනවා. බැංකුවෙන් එයාට රිසිට්පත් දෙනවා. ඒ රිසිට්පත් ටික එයා බෙදා හරිනවා. ඒ රිසිට්පත් තොග ගණන් අය අත්වල තිබුණා. ඔබට මතක ඇති අත්අඩංගුවට ගත්තු රත්තරන් රූපවාහිනී නාලිකාවල පෙන්නකොට ඒවට පොඩි ටැග් එකක් දාලා තිබුණා. චේන් එකක් නම් ඒ චේන් එකේ පොඩි ටැග් එකක් තියෙනවා. කරාඹු ජෝඩුවක් නම් ඒකට එකතු කරලා ටැග් එකක් ගමුල්ලා තිබුණා. ඒකෙන් කියන්නේ මොකක්ද? මේවා කාගේද කියලා හඳුනා ගැනීමට හැකි වෙන පරිදි ඒ රත්තරන් නිවැරදි පරිදි ඒ බැංකු විසින් උගසට අරන් තිබුණා. ඒතර මේක අත්පත් කරලා පෙන්නපු වීඩියෝ දර්ශන අපි එක දැක්කා. ඒ වගේ ටැග් එක තිබුණා. හැබැයි මේ රත්තරන් වලට මොකක්ද උනේ? අවුරුදු 5කට පසුව මේ ඡන්දෙදි ගිහිල්ලා යම් ප්‍රමාණයක් බෙදලා දුන්නා නිකන් සිරන්තින උණගේ කරේ තියෙනවා ගලවලා දෙනවා වගේ. එහෙම නෙවෙයි සිද්ධ උනේ. ඔබ දකින්න ඇති ඡායාරූප. නේද? ඒවත් පලාතකට බෙදන්න පුළුවන් තරමට තිබ්බා. ඒවත් පොඩ්ඩක් නෙවෙයි නේ. ඉතින් මම මේ කියන්නේ. ඒතකොට දැන් මේ රත්තරන් තොගෙට මොකද්ද උනේ? ඒ පුරවැසියන්ගේ දේවල් නේව. යුද්ධයක් අවසන් වුණාම ඒ ජනතාවගේ ඉඩම්, ඒ ජනතාවගේ වාහන, ඒ ජනතාවගේ රත්තරන් බඩු අහිමි කරන්න අයිතියක් තිබෙනවද? එම අයිතියක් අපි කාටවත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳව ඒක ඉතා ඉක්මනින් කළ හැකි දෙයක් නෙවෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා යෝජනාවක් අපි ජාතික සභාවට ඉදිරිපත් කරලා සම්මත කරගත්තා. ඒ වගේම දැන් ඉන්න වංචා දූෂණ විමර්ශන කොමිසම සභාව. ඇතර මේ කොමසාරිස්වරයාත් ඒ කියන්නේ වංචා දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයාත් කොමසාරිස්වරු දෙදෙනා ඉවත් කරන්න ටිකක් අමාරුයි. ඒකට යම් පාර්ලිමේන්තු ක්‍රියාවලියකට යන්න ඕනකම තිබෙනවා. හැබැයි වංචා දූෂණ විමර්ශන කොමිසම සභාවේ ඉන්න අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කළ හැකි. එනිසා අපි යෝජනා කරා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කොට ඊට ඉක්මනින් ඒ අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව සක්‍රිය කිරීම සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කර යුතු කියන ස්ථාවරයකට අපි ආවා. ජාතික විධායක සභාව එම යෝජනාව අනුමත කරලා තිබෙනවා. ඒ වගේම අපි කියනවා මේ වංචා දූෂණ විමර්ශන කොමිසම සභාවේ සභාපතිවරයාට ඔහු මහත්යෙක් නම් බාලපට බැඳී. ඔහු මහත්යෙක් නම් ඔහු ඉල්ලාස්විය යුතුයි. ජනතාවගේ කොමිසම් සභාවට ඉදිරිපත් කරන ෆයිල් ඉදිරිපත් කරන පිරිස් තුල සැකයක් තිබෙනවා. මේ සභාපතිවරයා මේක කරන්නේ නැහැ කියලා. දැන් අපේ වසන් සමරසිංහ සහෝදරයා තවත් කියනවා. තවත් ඉදිරියේදී වාර්තා පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉදිරිපත් කරන්න යනකොටම අපි දන්න මේ සභාපතිවරයා මේක පරීක්ෂණ කරන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි ඔහුට විරුද්ධවත්. කියන අල්ලස්සෝ දූෂණ කොමිසම් සභාවේ සභාපතිවරයා බාලපට බැඳීට විරුද්ධවත් අල්ලස් ගැනීම පිළිබඳ චෝදනාවක් අපි ඉදිරිපත් කළා තියෙනවා. කාර් එකක් අල්ලස් ගැනීම පිළිබඳව. ඒතර මොහු තව මහත්ෙක් නම් මේ පුටුවේ ඉන්න උනත්. ඔහු මේ අපි හිතමු වාරි මාර්ග ඉංජිනේරුවරයෙක්. එතකොට වෘත්තියක් තියෙනවා, නිපුණත්වයක් තියෙනවා, කාලයක් තියෙනවා, ජ්‍යෙෂ්ඨත්වයක් තියෙනවා. ඒකේ ඉන්න ඕන, විශ්‍රාමයකන් ඉන්න ඕන කියලා. මේක එහෙම එකක් නෙවෙයිනේ. මේක මේ රටේ අල්ලස්සව දූෂණ හොයීම සඳහා තියෙන කොමිසම් සභාවක්. ඒකට කොමිසම්වරු පත් කරනවා. ඒක ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඇත්ත ඩියුටි එක නෙවෙයි. ඊට අමතරව අතිරේක වගකීමක් ඒගොල්ලන්ට දීලා තියෙනවා. කවුරු හරි කිව්වොත් ඔයාගේ ඉංජිනේරු වෘත්තියෙන් අයින් වෙන්න කියලා ඒක සාධාරණ නෑ. මොකද නේද? හැබැයි මේක එහෙම නෙවෙයි. මේ වංචා අල්ලස්සෝ දූෂණ හිමින් පිළිබඳ තියෙන කොමිසම් සභාව පත් කිරීම තියෙන්නේ මේ වගේ. ඒ පත් කිරීම වල Tamanටත් එරෙහිව
අල්ලස් චෝදනාවක් එල්ල වෙලා තිබීදී ඉඳීම සාධාරණයි. ඒ නිසා අපි ඔහුට කියන්නේ කරුණා කරලා ඉවත් වෙලා මේ අල්ලස් හෝ දූෂණ කොමිසම සභාව වෙත ඉදිරිපත් වෙන පැමිණිලි නිසියාකාරව විභාග කිරීම සඳහා මේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න කියලා. ඒ වගේම අපි මේ සාකච්ඡාවට බඳුන් කරා ඒ යාන්ත්‍රණයෙන් පිටත නව විහිුවක් ගොඩනැගිය යුතුයි කියලා. ඒ විහිුවේ සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳ නිපුණත්වයක් තියෙන රාජ්‍ය නිලධාරීන් සහ කණ්ඩායමක සමන්විත විශේෂ ඒකකයක් පිහිටිය යුතු කියන ස්ථාවරයකට අපි ආවා. ඒක නීති අනුකූල කරන්න නම් අද කැබිනට් මණ්ඩලයට ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුතුයි. ඊයේ අපි තීරණයක් ගත්තා අද කැබිනට් මණ්ඩලය සඳහා ඒ යෝජනාව ඉදිරිපත් කරලා සම්මත කරගන්න. එතකොට අද කැබිනට් මණ්ඩලයක සම්මත වුණොත් හෙට සිට ඒ ක්‍රියාවලිය දියත් කරන්න පුළුවන්. ඒ විශේෂ ඒකකයක් හදනවා මේ හොරකම්, නාස්තිය, වංචාව ගැන හොයන්න. ඊළඟ තමයි මීට අමතරව තියෙනවා අර ජාතික විධායක සභාව විසින් පත් කරන ලද විශේෂ ව්‍යවස්ථාව පිළිබඳව ව්‍යවස්ථාවේ සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් තිබෙනවා. ඒ කමිටුව දීර්ඝ ලෙස සාකච්ඡා කරා. එහිදී අප විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කීපයකුත් තිබුණා. එකක් අපි ඉදිරිපත් කරා. එතකොටත් අපි පොදු සාකච්ඡාව ඇතුලේ ආවා පාර්ලිමේන්තුවේ දූර කාලය අවුරුදු 5කට සීමා වී යුතු කියන ස්ථාවරයට. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය ඕන වෙලාවට පවත්වන්න බෑ. පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීම ව්‍යවස්ථාව ඇතුලේ කාල රාමුවක් ඇතුළත් කළ යුතුයි කියලා. ඒ නිසා එළඹෙන පාර්ලිමේන්තුවට අවුරුදු 4මාරක් පිරුණට පසුව ඉතිරි මාස 6 ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න ඕන. අවුරුදු 4මාරක් පිරෙන තෙක් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න බෑ. ඒ තෝරාගත්ත ලද පාර්ලිමේන්තුවට රැස් වෙලා කටයුතු කරන්න අයිතිය තිබෙනවා. අවුරුදු 4මාරකින් පසුව ඉතිරි මාස 6 ඇතුළත නියමිත කාල පරිච්ඡේද යොදවමින් මැතිවරණය පැවැත්විය යුතුයි. මීට ඕන විදිහට සෙල්ලම් කරලා මැතිවරණ තියන්න ඉඩ කඩක් අපේ රටේ හදන්න ඕනේ. ඒ වගේම බැරි වෙලාවත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න බැරි අර්බුදයක් නිර්මාණය වුණොත් ඒට මේට පැනලා විකෘති වෙලා මොකක් හරි අර්බුදයක් නිර්මාණය වුණොත් ඒ සඳහා අපේ යෝජනාවක් තිබෙනවා. පාර්ලිමේන්තුව විසිරුව හැරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටමයි. පාර්ලිමේන්තුව විසින් 3/2ක බලයකින් සම්මත වුණොත් යෝජනාවක් ඔවුන්ට පුළුවන් පාර්ලිමේන්තුව විසිරුව හැරව ගන්න. ඒතර හරිනේ. එහෙම නැතුව පාර්ලිමේන්තුව දේශපාලන න්‍යාය පත්‍රයන්ට තමන්ගේ බලය තහවුරු කිරීමේ න්‍යාය පත්‍රයන්ට අනුව පාර්ලිමේන්තුව විසිරුව හැරලා මැතිවරණය ආයුතුයි නොයතුයි කියන ස්ථාවරයකට අපි ආවා. ඒ යෝජනාව අපි ඉදිරිපත් කරා. ඒ වගේම ආදක සමහර තැන්වල ආందోලන තුඩු දීලා තිබුණා. මම යෝජනාවක් ඉදිරිපත් කරා පක්ෂ මාරු කිරීම පිළිබඳව. ඒ යෝජනාව ඉදිරිපත් කරන්න හේතු වුණේ කේවල මේ ඡන්ද ක්‍රමයේ මාරු වීමක් ගැන දින 100 වැඩසටහනේ තියෙනවා. ඡන්ද ක්‍රමයේ මාරු වීමේ ව්‍යවස්ථා සංශෝධනයක් මේ දින 100 ඇතුළත ඉදිරිපත් කරන්න පුළුවන් වේවි. ඒක ලේසිත් නෑ. ඒක ටිකක් අපාරු කියලා අපි හිතනවා. හැබැයි එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය නව ක්‍රමයට පවත්වන්න බෑ. මොකද අලුත් ඡන්ද ක්‍රමයකට ඇවිල්ලා ඒකට අනුව ආසන බෙදලා සීමා නිර්ණය කොමිසමක් පත් කරලා ඒ අනුව ආසන ටික බෙදලා මැතිවරණ පැවැත්වීම ලෙසින් අවුරුදු 2කමාරක් 3ක්වත් වෙන අඩුම තරමේ. ඒ නිසා එළඹෙන පාර්ලිමේන්තුවත් පැවැත්වෙන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමයටමයි. මේ ඉදිරි දින 100න් පස්සේ වෙන පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ තිබෙන මැතිවරණ ක්‍රමයටම අනුව. එහෙනම් තිබෙන මැතිවරණ ක්‍රමයට අනුව മന്ത്രിවරයෙක් පත් වුණාට පස්සේ එයා එහෙට මෙහෙට පැනලා ජනතාවගෙන් එන ජනමතේ විකෘති කරනවා. අපේ ව්‍යවස්ථාවේ තිබුණා මේක. නමුත් නඩු තීරණ විසින් මොකද උනේ? මේක පොඩි වෙන අර්ථකථනයකට ඇවිල්ලා එහෙට මෙහෙට පණින එක සාධාරණ වෙලා තිබෙනවා. ඒ නිසා එහෙට මෙහෙට පණින එක නතර කිරීම සඳහා යම් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගෙන ආ යුතු කියන යෝජනාව අපි ඉදිරිපත් කරා. ඒතකොට තර්කයක් හැදෙනවා. එහෙනම් පක්ෂ නායකයාට අධිකාරී බලයක් හැදෙනවද හැම മന്ത്രിවරුම අතට ගන්න? එහෙමත් නැහැ. හැම පක්ෂයකටම ව්‍යවස්ථාවක් තිබෙනවා. සමාජිකයේ පක්ෂයට බැඳුනකොට ව්‍යවස්ථාව කියවනවද නැද්ද කියන එක වෙනම දෙයක්. නමුත් ඒ ව්‍යවස්ථාවට එකඟයි. මරණාධාර සමිතික සමාජිකයෙක් ඒකේ ව්‍යවස්ථාවට එකඟයි වගේම එක්සත් ජාතික පක්ෂය කවර හෝ පක්ෂික සමාජිකයෙක් ඒකේ ව්‍යවස්ථාවට එකඟයි. අන්නේ ව්‍යවස්ථාවට අනුව තමයි අර පක්ෂ සමාජිකත් ඉවත් වීම සිදු විය යුතු වන්නේ. එහෙම නැතුව Tamanට හිතනවා මෙයා අයින් කරලා මෙයා දාන්න ඕන කියලා එහෙම කරන්න බෑ. ව්‍යවස්ථාවට අනුව ඒ පක්ෂ සමාජිකත්වය අහෝසි වුණොත් එයාගේ മന്ത്രി ධූරය අහෝසි කළ හැකියි. හැබැයි ව්‍යවස්ථාවට අනුව ඒ අහෝසි වෙනවද නැද්ද කියලා විභාග කරන්න යාට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ඒතකොට ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ මොහොතේ පවරා දෙන බලය තමයි එයාගේ ඉවත් කිරීම
નિયમિත පරිපාටියට අනුව සිදු වුණාද නැද්ද කියලා විභාග කිරීමේ අයිතියක් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දිය යුතුයි. එසේ නැත්නම් පක්ෂයකට ඕන විදිහට മന്ത്രിවරු මාරු කරන්න මේකනේ. මම දැක්ක සමහර අය මේ යෝජනාව හරියට තේරුම් ගන්න නැතුව මේක පිළිබඳ විවිධ අර්ථකථන දීලා තියෙනවා. අපි ලබා දීලා තිබෙන්නේ පක්ෂෙන් සමාජිකත්ව නිරපහැරියොත් එයාගේ മന്ത്രി දුර අහෝසි යුතුයි. හැබැයි නිරපහැරීමේ ක්‍රියාවලිය පක්ෂ ව්‍යවස්ථාවට අනුව සිදු වුණාද නැද්ද කියලා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ වග විභාගයක් කළ යුතුයි. සාධාරණ නැද්ද? ඒක මොකද එයාට අයිතියක් තිබෙනවා. නැත්තම් පක්ෂේ නායකයට ඕන කෙනෙක් අයින් කරන්න බලයක්. එහෙම බලයකුත් නෙවෙයි තියෙන්නේ. ව්‍යවස්ථාවට අනුව ඉවත් කරාද නැද්ද කියලා විභාග කිරීමේ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දීලා තිබෙනවා. ඒතකොට දැන් මේ යනවනේ දිශාධිකරණ හරහා ගිහලා වාරණ ගන්නවනේ. පැනලා ඉවරලා වාරණ ගන්නවා. ඔන්න ඔය ක්‍රියාවලියෙන් අතර වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට ගිහිල්ලා තමන්ගේ පක්ෂ සමාජිකත්ව ඉවත් වීම සාධාරණ නැද්ද කියලා වියුක්ති විභාගයට ලාභ කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ඊළඟ අපි ඉදිරිපත් කරේ ද්විත්වපුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නේ. අපි කිසිසේත්ම කියලා නැහැ ද්විත්වපුරවැසිභාවය හොබවන පුද්ගලයෙක් අපේ රටේ දේශපාලනයට කරන්න අයිතිය නැහැ කියලා අපි කියන්නේ නැහැ. පක්ෂික නායකත්වයකට එන්නත් පුළුවන්. පක්ෂේ ක්‍රියාකාරී දේශපාලනයේ දෙන්නත් පුළුවන්. හැබැයි ප්‍රධාන මැතිවරණ වලට ඔහු ඉදිරිපත් වෙනවා නම් ඔහු ඒ රටේ පුරවැසිභාවය අත්හැරිය යුතුයි. නීති සකස් වෙන්නේ කවුරුවත් මේ නීති නේද අර මොකද්ද නේද කවුරු හරි දෙවියෙක් විසින් පහල කරලා අපේ රටේ නීති සකස් කරලා නැහැ. නේද? මේ නීති හැදෙන්නේ කොහොමද? අත්දැකීම් විසින්. නීති සම්පාදනය වෙන්නේ අත්දැකීම් විසින්. දැන් තොරතුරු දැනගැනීම පිළිබඳ පනතක් සාකච්ඡාවට බඳුන් වෙන්නේ අත්දැකීම් විසින්. ඒතර දැන් මේ අත්දැකීමක් තිබෙනවා මේ ද්විත්වපුරවැසිභාවයේ තියෙන අයට 2007 දී වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳ සංශෝධනයක් ගෙනත් තිබෙනවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට පාලත් සභාවට තියෙන ඕනෑම മന്ത്രിවරයෙක් තමන්ගේ වත්කම් පිළිබඳ ප්‍රකාශනයක් ලබා දිය යුතුයි. හැබැයි 2007 සංශෝධනයක් ගෙනලා තිබෙනවා. ද්විත්වපුරවැසිභාවයේ තියෙන අය ඒ රටේ තියෙන දේපල පිළිබඳව ප්‍රකාශන කරන්න ඕනේ නැහැ කියලා. දැන් බෙසිල් රාජපක්ෂ ද්විත්වපුරවැසිභාවයේ තියෙනවනම් ඔහු ඉදිරිපත් කළ යුතු වන්නේ ලංකාවේ දේපල පමණයි. වත්කම් බැරකම් ප්‍රකාශයට. විදේශ දේපල ඉදිරිපත් කරන්නේ නීතිය අනුව ඉඩ කඩක් නැහැ. ඒතර ඔය ගොඩක් අය ද්විත්වපුරවැසිභාවය හරහා තමන්ගේ වත්කම් ඒ රටේ එක්රැස් කරගත්තොත් ඒක කිසිසේත්ම අපේ රටේ වත්කම් බැරකම් ප්‍රකාශයකට ඉන්නෙත් නැහැ. ඒ පිළිබඳව පරීක්ෂණ කරන්න ඉඩ කඩක් විවෘත වෙන්නෙත් නැහැ. ඒ හේතුව තමයි. මොකද නීති හැදෙන්නේ ඔහේ නිකන් නෙවෙයි අත්දැකීම් විසින්. අපි කාටත් සමාජයට අත්දැකීමක් පොළඹවලා තිබෙනවා. ද්විත්වපුරවැසිභාවයේ තිබෙන පුද්ගලයන් අපේ රටේ දීපල ඇතිතරමට හොරකම් කරලා ඉතා කෙටි කාලයක් තුල ඒ රටවලට පැනලා ගිහිල්ලා සුඛ විහරණ සහිත ජීවිත ගත කරන බව ඔප්පු කරලා තිබෙනවා. ඇයි බැරි? මේ රටේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ලෑස්ති නම්. ඔහුට ඒ රටේ පුරවැසිභාවය තියාගෙන මොකටද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ? ඒ නිසා එය ඉතාම සාධාරණ යුක්ති සාගත තීරණයක් කියලා අපි පිළිගන්නවා. ඒ යෝජනාව අපි ඉදිරිපත් කරා. ඒක සාධාරණ යෝජනාවක් කියලා අපි පිළිගන්නවා. ඒ වගේම ජාතික විධායක සභාව තුළ තවත් සාකච්ඡාවට බඳුන් වෙච්ච එකක් ඔබලාට බලපාන විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත ඒ දිනවකවානුව වලට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍යතාවය අපි පැහැදිලිව පෙන්වා දීලා තිබෙනවා. දැනට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු තොරතුරු දැනගැනීමේ පනතක් තිබෙනවා. නමුත් ඒ පනත පිළිබඳව ශක්තිමත් නැහැ කියන යෝජනා මාධ්‍ය සංවිධාන විසින් අපේ වෙතත් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි තීරණය කළා තියෙනවා මාධ්‍ය විශේෂයෙන්ම ඔබලාට බලපාන නිසාම මාධ්‍ය සංවිධානත් එක්ක විශාල සාකච්ඡාවක් කරන්න අද අපි ඒ සාකච්ඡාව සූදානම් කරලා තිබෙනවා. ඒ මාධ්‍ය සංවිධානත් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ යෝජනාවන් එක්ක තොරතුරු දැනගැනීමේ පනත ඉක්මනින්ම මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා අනුමත කරගත යුතු කෙන ස්ථාවරයකට අපි ආවා. ඒ වගේම ඖෂධ පනත විශාල මැතිවරණ වේදිකාවෙත් විශාල ආందోලනයට තුඩු පනතක් නැතිවීම පිළිබඳව ඇමතිවරයාට ඒක රැකගන්න බැරිද කියන එක පිළිබඳව කොපියක් තියාගත්තේ නැද්ද කියන එක පිළිබඳව මේ වගේ විශාල ආందోලනයට තුඩු දුන ඖෂධ පනත. හැබැයි ඔබ හිතන්න ඖෂධ පනතෙන් අපේ රටේ මේ ඖෂධ ජාවාරම් කරුවන්ට හිර කරන්න ඕනමයි. ඔබ අප නොහිතන ධනයක් මේ ඖෂධ ජාවාරම් කරුව එක්රැස් කරගෙන තියෙනවා අහිංසක රෝගීන්ට අසීමිත බරපතල. රුපියලේ බෙහෙත් පෙත්ත රුපියල් 13ට විකුණනවා. රුපියල් 15 බෙහෙත් ටික 450ට විකුණනවා. මොකද මේ කරලා තිබෙන්නේ? ඒ නිසා මේ ඖෂධ ජාවාරම් කරුවන් විසින් තමයි මේ ඖෂධ පනතට බාධා කරමින් තිබුණේ. මොකද ලෝකේ ප්‍රධාන ජාවාරම් තුනක් තියෙනවා. ලෝකේ ප්‍රධානම ජාවාරම් තුන ඖෂධ, අව්‍යායුධ, බීජ. මේවා තමයි ලෝකේ ප්‍රධානම ජාවාරම් තුන.
ඒ වගේ මේ ඖෂධ ජාවාරමක් ලෝකේ පුරා තියෙනවා. එනිසා ඖෂධ මාෆියාවට අපේ රටේ රෝගීන් අත්පත් වෙලා තිබුණා. හිර කරගෙන තිබුණා. ඒ නිසා මේ ඖෂධ පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. සකස් කරලා තිබෙන ඖෂධ පනත පිළිබඳ යම් වෛද්‍ය ශාස්ත්‍රයට දාලා කායකින් විවිධ චෝදනා විවිධ අඩුපාඩුකම් ඇවිල්ලා තිබෙනවා. අපි එකඟතාවයකට ආවා. හදලා තියෙන එක අපි දාමු. ඒකට තියෙන සංශෝධන තියෙනවා නම් ඉදිරියට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරමු කියලා. නැත්නම් නැවත සංශෝධන ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේක එන්න આવොත් පමා වෙනවා. මොකද මේ තත්ත්වය අපි දන්නේ මේ විදිහට කොච්චර කාලයක් පවතීද කියලා. නිසා වේගයෙන් මේ ජනතාවගේ දේවල් ටික කරගන්න ඕන. නිසා දැනට සකස් කරලා තිබෙන ඖෂධ පනත කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ගේමු. අර තියෙන යෝජනා මේකේ අඩුපාඩුකම් තිබෙනවා නම් දුර්වලතා තිබෙනවා නම් ඒ යෝජනාවන් අපිට පුළුවන්කම තිබෙනවා. එදා පාර්ලිමේන්තුවේදී සංශෝධන හැටියට ඉදිරිපත් කරන්න. නිසා එදා පාර්ලිමේන්තුවේ සංශෝධනට ඉඩ කඩ දෙනවා යයි කියන එකගතාවය අනුව ඒ පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු කෙන ස්ථාවරයටත් අපි ජාතික විධායක සභාවේදී ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මේ දින 100ට අදාළ වැඩපිළිවෙල අපි ඔබට පොරොන්දු වූ පරිදිම ජනතා විමුක්ති පෙරමුණේ අපේ මැදිහත් වීම එය ක්‍රියාවට නගන්න කරන මැදිහත් වීමක් වගේම ඒ ඉදිරියට ගෙන යාම සඳහා කරන බලපෑමක් සහිත අපි මැදිහත් වෙමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා දින 100කින් පසු එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණේ ලංකාවේ මෙතෙක් තිබුණු හැම මැතිවරණයකට වඩා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් මැතිවරණ ව්‍යාපාරයක් අපිට පවත්වා ගන්න පුළුවන් වේවි කියලා. ඒ වගේම රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් යහපාලනයේ පැත්තෙන් වැදගත් තීන්දුව ගණනාවක් සම්මත කරගෙන සහතික කරගත හැකි තත්ත්වයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙයි කියන විශ්වාසකින් යුතුව අපි මේ එකට මැදිහත් වෙලා තිබෙනවා. අපි සර්ව අසුභවාදයට යන්නෙත් නැහැ. අපි සර්ව සුභවාදයට යන්නෙත් නැහැ. මහා සුභවාදී පොදි බඳගෙනත් අපි නැහැ. මහා අසුභවාදයෙන් කිසිවක් කරෙන්නේ කරගන්න බැහැ කියන අසුභවාදයට අපි යන්නෙත් නැහැ. මෙතන අතරමැදි අවස්ථාවක් තිබෙනවා. මේ රටටත් මේ රටේ ජනතාවටත් ඊටා හිතකර වැදගත් ප්‍රතිසංස්කරණ ගණනාවක් මේ පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීම ඉඩකඩ තිබෙනවා. නීතිගත කර ගැනීම ඉඩකඩ තිබෙනවා. ඒ ඉඩකඩ අපි විවෘත කරගෙන ඉදිරියට යා යුතු කියන ස්ථාවරකින් තමයි අපි මෙදියත් වීම අපිට දැනට තිබෙන්නේ. ඒ මෙදියත් වීමේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න හැකියාවක් තිබෙනවා. අපි ඔබට සහතිකයක් දෙනවා. මේ ප්‍රතිඵල කෙසේ හෝ මේ රටේ නීති බවට පත් කරගන්නත් මේ රටේ අවශ්‍යතාවයන් බවට පත් කරගෙන තහවුරු කරගන්නත් අපේ පැත්තෙන් ලබා දෙන මෙදියත් වීම අපි ලබා දෙමින් තිබෙනවා. සිය අපරාධ පරිසර අපි කිව්වේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය මේ වෙනකොට අවසන් වී යුතු තිබුණනේ. මේ නිකන් මේ රාජද්‍රෝහී කුමන්ත්‍රණය. ඒතොර රාජද්‍රෝහී කුමන්ත්‍රණයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මේට වඩා වේගවත් විය යුතු තිබුණා. ඒ මැදිහත් වීමේ ප්‍රමාදය මත තමයි තීරණය කරේ විශේෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඔහු මම හිතනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානිය බවට පත් වේවි. ඒ හරහා මේ ක්‍රියාවලිය මෙහෙවන්න අපි එකඟතාවයකට ආවා. ඔව්. මේක ඇවිල්ලා පොදු ජනතාවගේ මහා ප්‍රශ්නයක් නෙවෙයිනේ. පාර්ලිමේන්තුවේ 225යි. පාර්ලිමේන්තුවේ 225යි. 225 ගිනුත් 5 දෙනෙක්වත් නැහැ. දැනුත් ගත්තොත්. හරිද? එතකොට අපි පොදු සම්මතයන්, ඒ කියන්නේ අපි සකස් කරන පොදු නීති. පොදු නීති සකස් කිරීමේදී එක්කෙනෙක් දෙන්නෙකුට ඒක බලපාන්නේ කෙසේද කියන එක පිළිබඳව මම හිතන්නේ අපි සැලකිල්ලක් කළ යුතු නැහැ. අපි බලන්නේ පොදු සමාජයට ඒක හිතකරද අහිතකරද කියන සාධක තමයි සැලකිල්ලක් කළ යුතු වන්නේ. ඇයි අපිට එවැනි නීතියක් පිළිබඳව අවධාරණය කරන්න සිදු වෙන්නේ? එවැනි නීතියක් පිළිබඳව අවධාරණය කරන්න සිදු වෙන්නේ දැන් අපිට ලබා දී තිබෙන අත්දැකීම. ඒ අත්දැකීම යහපත් අත්දැකීමක් නෙවෙයි. ඔහුට පුළුවන්කම තිබෙනවා පාර්ලිමේන්තුවකට නම් එන්නේ. ඔහු මේ රටේ පාලනයට නම් හවුල් වෙන්නේ. ඔහු මේ රටේ පුරවැසියෙක් විය යුතු නැද්ද? ඒක සාධාරණයි. ඔහු වෙන රටක පුරවැසියෙක් බවට පත් වෙමින් අපේ රටේ පාලනයට හොබවන්නේ කොහොමද? නීති සම්පාදනයට අවුල් වෙන්නේ කොහොමද? පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය ආයතන. ඒ නීති සම්පාදන ආයතන ඉන්න වෙන රටක පුරවැසියෙක්. අපි කොහොමද ඔවුන්ගේ ඡන්දේ කවර ආකාරයෙන් ලබා දීද කියන එක විශ්වාසයක් තියන්නේ. ඒ නිසා අපිට මේක බල කරලා තිබෙන්නේ මේ ඇති වී තිබෙන తත්වය තමයි මෙවැනි නීතියක් පැනවීම වෙනුවෙන් බලපෑම් කරලා තිබෙන්නේ.
අපේ යෝජනාව තිබුණේ මේ දින 100ක කාල පරිච්ඡේදය පසුවිපරම් කරමින් බලපෑම් කරමින් මෙහෙවීමේ කාර්යභාරය තමයි ජාතික විධායක සභාවට පැවරෙන්නේ. ඉතින් මහමැතිවරණයෙන් පසුවත් ගොඩනැගෙන පාලනය කුමක්ද? ඒ පාලනයේ කෙටි කාල න්‍යායපත්‍රයක් තියෙනවද? ඒක ඉටු කර ගැනීම සඳහා ව්‍යුහයක් ඕනද කියලා සාකච්ඡාවක් අපිට වෙනම ගන්න පුළුවන්. නමුත් මේක හරිය නිශ්චිතයි. මේ දින 100 වැඩපිළිවෙල අධීක්ෂණය කොට මෙහෙවීම සහ බලපෑම සහිත ඉදිරියට ගෙන යාම තමයි මේ ජාතික විධායක සභාවට පැවරී තිබෙන්නේ. ජාතික විධායක සභාවට ඉදිරිපත් කළ යුතු කෙන ස්ථාවරය තමයි අපි ආවේ සතියක් ඇතුළත. ඇත්තටම අපි කියන්නේ අපේ රටේ මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගී යුතු තිබෙනවා. ඔබට ඒ කියන්නේ ජාතික රූපවාහිනිය ඒක රාජ්‍ය මාධ්‍ය හැමදාමත් තියෙන රජයකට පක්ෂපාතීව කටයුතු කරා. ඒක ගොඩනගපු දවසේ සිටම. නමුත් ඒ වගේම අනෙක් මතවලටත් යම් ඉඩකඩක් ලබා දෙමින් තමයි කටයුතු කරන්නේ. අපිට මතකයි ITN නාලිකාවේ තමයි තුලාව වැනි ඉතා ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් තිබුණා. ඊට අමතරව දැක්ම වැනි ප්‍රධාන වැඩසටහන් තිබුණා. මට මතකයි ජාතික රූපවාහිනී අපි එක විවාදයක් හිටියා මමයි චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව මමයි මහින්දානන්දයි මට මතක සුජීව සේරසිංහ හිටියා නීතිඥ කැට මන්ත්‍රීවරයෙක් නෙවෙයි. එදා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දුන්නේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට තව අවුරුද්දක් නැහැ කියලා. අර තීරණ ලබා දුන්නේ 2005 කාලේ ධූරය අහෝසි වෙනකොට අන්නේ දිනේ. ධූරය අහෝසි වෙනවා කියන දිනෙත් අපි ඇය සතුව තිබුණු මාධ්‍ය ආයතනක අපි විවාදයක. ඒක මට කියන්න ඕන. ඊට පස්සේ රාජපක්ෂ තමයි මේ රාජ්‍ය මාධ්‍ය විනාශ කරනම තැනට ගෙනිච්චි. ප්‍රබන්ධ හදන, අවලාද ගහන, අනේකාට මඩ ප්‍රහාර එල්ල කරන ජනාධිපතිවරයා ඇතුලේ පවුලේ අය රජ පවුලකට මේ වර්ධනය කරන රජ පවුලක් ලෙස උත්කර්ෂවත් ලෙස ඔසවා තබන සංස්කෘතියකට ගෙනිච්ච මේ පාලනය. ඒ නිසා මම හිතන්නේ මාධ්‍ය ඉතිහාසයේ කැත්තම කැත පරිච්ඡේදයක් හැටියට ලියවෙනවා නම් ඒ රාජපක්ෂගේ පරිච්ඡේදය. මම හිතන්නේ පරිච්ඡේදය අවසන් විය යුතුයි. අපි අදත් කියන්නේ ඒක විතරක් නෙවෙයි. අද හැම පාලකයට ඔප්පු කරලා තිබෙනවා. ඒ ව්‍යායාමය අසාර්ථකයි කියන්නේ. එහෙනම් ජනාධිපතිවරුන් දෙක සාර්ථක වෙන්න ඕන. ඒ රාජ්‍ය මාධ්‍ය හැසිරිච්ච ආකාරය දිහා බලපුවාම නේ මට මතකයි පොළොන්නරුවේ අන්තිම රැස්වීම සජීවී විකාශය ආණ්ඩුවක රැස්වීම කොට්ටාවේ රැස්වීම පොළොන්නරුව සජීවීව දුන්නා. ඇත්තටම හොඳයි. ඒවා සජීවීව විකාශන කරපු නිසා තමයි වේදිකාවේ මොකද්ද කියන්නේ කියලා මිනිස්සු දැනගත්තේ. ඊට පස්සේ තමයි හිතුනේ පරාද කරන්න ඕන කියලා. ඇත්තම කියන්නේ හරි. මොකද සමහර කතා මමත් ඇහුවා බැලුවා මේ මොකද්ද මේ කියන්නේ කියලා බලන්න. ඔය බලපුවම කාටවත් ප්‍රසන්න භාවයක් ඇති වෙන්නේ. ඒ නිසා රාජ්‍ය මාධ්‍ය රාජපක්ෂ පාලනයම ඔප්පු කරලා තිබෙනවා. එවැනි අවලාද අප්‍රසන්නතාවයකට මෙහෙවීම කිසිසේත්ම ප්‍රතිඵලදායක නොවන බව. ඒ නිසා වර්තමාන පාලකයන්ට අපි කියන්නේ කරුණා කරලා අලුත් මාධ්‍ය සංස්කෘතියක් හඳුන්වන්න. විශේෂයෙන්ම මේ රාජ්‍ය මාධ්‍ය ආයතන අනෙක් මාධ්‍යත් පෙරටු කරගෙන යන ගමනකට අවතීර්ණ වෙන්න. ඒ රජයේ මාධ්‍ය තමයි පෙරගමන් කරුව බවට පත් යුත්තේ මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමෙන්. අපි අපේක්ෂා කරන වෙන අවස්ථාවක් නිර්මාණය විය යුතුයි කියලා. අද ඔව් මාධ්‍ය සාකච්ඡා තියෙනවා. 12ට තියෙනවා. පෞද්ගලික අපි අන්තර් සමාගමකින් තියෙන මේ පිළිවෙත් සාකච්ඡාව. ඔබ දකින්න ඇති මම නෙවෙයි සුමන්දිරන් මහත්මයා පසුගිය සඳුදා රාත්‍රියේ පෞද්ගලික රූපවාහිනී වැඩසටහනට මාත් සමග සහභාගී වුණා. ඔහු ඉතා පැහැදිලි ලෙස කිව්වා ජාතික ආරක්ෂාව ප්‍රමුඛයි. ජාතික ආරක්ෂාව ප්‍රමුඛ කොටගෙන ඉඩම් පිළිබඳ ප්‍රශ්න නිරාකරණය කළ යුතුයි කියලා. ඔබ හිතන්නේ මේ ප්‍රශ්නයක් තිබෙනවා මෙහිම. දැන් ජනතාවගේ ඉඩම් හමුදාව විසින් හමුදාවට අත්පත් කරගෙන
ඒ ඉඩම් වල එළවලු වවලා යාපනයේ වෙළඳ පොළට එනවා. ඒකට එළවලු වවන්න ඉඩම් ගන්න ඕනේ නේ. ඔබ ඒක එකඟද? ඒ විතරක් නෙමෙයි මට ඒ උතුරේ එක මහත්මයෙක් කිව්වේ ඒක ලොකු ප්‍රශ්නයක් කියලා දැන්. හමුදාවේ එළවලු වවන්නේ ශ්‍රම කුලියත් රජයේ. වාහන කුලියත් රජයේ. ඒ ඔක්කොම වතුර ගන්නෙත් රජයෙන්. එතකොට ඒකේ නිෂ්පාදන පිරිවැය අඩුයි. ඒතර ගොවියා ඔක්කොම වියදම් කරලා නිෂ්පාදන පිරිවැයෙන් වගා කරනවා. ඒතර ගොවියට සාමාන්‍ය ලුණු කිලෝ එකක් වගා කරන්න රුපියල් 80ක් ගියොත් හමුදාවට එන රුපියල් 40ක් විතර. හමුදාවේ ලුණු වෙනවා රුපියල් 50ට ගොවියට මොකද වෙන්නේ? එනිසා මේ හමුදාව ගොවිතැන් කරන්න ඕනේ නෑනේ. ඒතර ගොවිතැන් කිරීම සඳහා හත්පත් කරගෙන තිබෙන ඉඩම් ඒ ජනතාවට ලබා දී යුතුයි. ඒ විතරක් නෙවෙයි විශාල ගොල්ෆ් පිටි ගහලා තියෙනවා. හමුදා කඳවුරු වලට ජනතාව ගිඩම් අත්පත් කරගෙන ගොල්ෆ් පිටි දාලා. ඒක ජාතික ආරක්ෂාවත් එක්ක සම්බන්ධ වෙන මොකද්ද? ඒ ජනතාවට ඒ ඉඩම් ලබා දී යුතුයි. ඒ විතරක් නෙවෙයි ජනතාවගේ ඉඩම් අරගෙන හෝටල් දාලා තියෙනවා. හමුදාවට කොයිද හෝටල් දාන්නයි තියෙන්නේ. ඒ නිසා මේ ජාතික ආරක්ෂාව පිළිබඳ සැලැස්මක් නෙවෙයි. මේ එම ජනතාව පීඩාවට පත් කිරීම. ඒ නිසා ජාතික ආරක්ෂාව මේක ජාතික උදාය සභාවට සාකච්ඡා කරේ විදිහට. ජාතික ආරක්ෂාවට අදාළ වෙන පරිදි බිම් කඩ තියාගන්න. ඊට අවශ්‍ය වෙන හමුදා කඳවුරු තියාගන්න. හැබැයි හමුදාව ජනතාවගේ ඉඩම් අත්පත් කරන් තියෙන ගොවිතැනට, හමුදාව ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන තියෙන ගොල්ෆ් පිටි දාන්න, හමුදාව ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන තියෙනවා නම් හෝටල් හදන්න, ඒ ඉඩම් යලි ජනතාවට ලබා දිය යුතුයි. හැබැයි දැන් මේ දේශපාලන වශයෙන් අනාථ වෙච්ච අය ඒ පිළිබඳ වැරදි මතයක් සමාජය හදන්න උත්සාහ කරනවා. ඔබ ඒ පළාත් වලට ගිහිල්ලා බලන්න. යුද්ධය අවසන් වෙලා අවුරුදු 5යි. තාමත් ලක්ෂයකට ආසන්න පිරිසක් ඉන්නවා තමන්ගේ නිශ්චිත ගම්බිම් වලට යන්න බැරුව. තමන්ගේ ඉඩම තමන්ගේ පරම්පරාවෙන් තමන්ට තිබුණු ඉඩම. ඒ ඉඩම අහිමි කරලා අවතෙන්ද කඳවුරු වල, හෝටල් වල, ඥාතින්ගේ ගෙවල් වල, හිත මිත්‍රන්ගේ ගෙවල් වල මේ ඒ ජනතාව ඉන්න සාධාරණද? ජාතික ආරක්ෂාව ප්‍රමුඛ කොට සලකා ඒ ජනතාවගේ ඉඩම් යලි ඒ ජනතාවට ලබා දිය යුතුයි. අපේ ස්ථාවරයත් ඒක මා දැක්කා සුමන්දිරන් මහත්මයා මට හොඳයි එතුමා මේක කීපක මම දැක්කා පෞද්ගලික රූපවාහිනාලිකාවේදී මේ මතය නිශ්චිත ලෙස ප්‍රකාශ කරා. හමුදාව ඉවත් කිරීමක් කිසිසේත්ම සිදු වෙලා නැහැ. හැබැයි සිදුවිය යුතු වන දේ තමයි ඒ ජාතික ආරක්ෂාවට බලපාන නොවන ඉඩම් ටික දෙන්නේ එක. දෙක තමයි මෙහෙමයි. මේක ලංකාවනේ. ඒතකොට ලංකාවේ හමුදාව ස්ථාපිත කළ යුතු වෙන්නේ කෙසේද? ගාල්ල වරාය ඒ භූමිය ජාතික ආරක්ෂාව කොතරම් බලපානවද? උතුරු ඒ ආසන්න භූමිය කොච්චර බලපානවද? අන්න ඒ ආකාරයට හමුදාව ව්‍යාප්ත විය යුතුයිනේ. එනත විශේෂ තනක් විතර විශේෂ ප්‍රශ්නයක් ලෙස සලකා මහා හමුදා ඝනත්වයක් තියන්න එක සාධාරණ නෑ. කොහොම සාධාරණද? මොකද ජාතික ආරක්ෂාවට තරජනේ තියෙන එක තැනකින් විතරද? ඒක ජන කොට්ටාසකින් විතරද? එහෙම හිතනක සාධාරණද? යුද්ධයක් තිබුණා, යුද්ධය අවසන් වුණා. ආය ඔබ හිතන්න ආය අපේ රටේ යුද්ධ LTT සංවිධානය වැනි බෙදුම්වාදී ව්‍යාපාරය සන්නද්ධ ව්‍යාපාරයක් නැගිටින්න තින්න දෙකට අවමයි. ඉඩක් නැහැ. ඔය ඩයස්පෝරාව කොතනකවත් එකට 10 දෙනෙක් එකතු වෙන්නේ නැති තැන. ඔය නිකන් පිට රටේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ ජොබ් එකට යනවා අවිවේකී ජීවිතයක් තියෙන්නේ හිටපු ගමන් කට්ටිය පොඩි නිකන් පාටි එකට එකතු වෙනවා. සාමාන්‍ය සිංහල ජනතාව නම් අවුරුදු 20ට එකතු වෙනවා. දෙමළ ජනතාව නම් තයි පොංගල් වලට එකතු වෙනවා. ඕන් ඔය වගේ ඩයස්පෝරාව කියලා මීටින් එකක් තියෙනවා. ඔක පාටියක්. ඔබ හොඳින් තේරුම් ගන්න. ඒවට කිසිවක් කරන්න බෑ අපේ රටේ. මේ බොරු බිල් එක හදන්න. ඔබ හොඳින් මේක තමයි ඇත්ත කතාව. කිසි දෙයක් මේකට කරන්න බෑ. අපි මේ ජනතාවගේ ප්‍රශ්නේ විසඳුවේ නැත්නම් ඒ ජනතාවගේ හදවත්වල කැකෑරෙන වේදනාවට අපි බෙහෙත් දුන්නේ නැත්නම් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. ඩයස්පෝරාවට මුකුත් කරන්න බෑ. ප්‍රශ්නේ ඇති වෙන්න ඉඩ කඩ තියෙන්නේ මෙතන. අන්න එතන සුව කිරීමට තමයි අපි මේ දී යතු තිබෙන්නේ. ඒ නිසා හමුදාව ඉවත් කිරීම කොතනකවත් සිදු වෙන්නේ නැහැ. අපි මේක ජාතික විද්‍යාලය සභාව සාකච්ඡාවට ගත්තා. මා විසින් ඇහුවා දැන් මෙවර මැතිවරණ වේදිකාවේ වඩාත් ආందోලනයට වඩාත් වැඩියෙන් කතා බහට ලක්වුණු ජනතාවගේ අවධානය ලක්වුණු ප්‍රධාන මාතෘකාව තමයි වංචා දූෂණය. ඒ දූෂිතයන්ට දඬුවම් ලබා දිය යුතු කියන එක තමයි ප්‍රධාන මතයක් බවට පත් වුණේ.
මා විධායක සභාවේදී ප්‍රශ්නය ඇහුවා. අපි ඉන්න ස්ථාවරේ මොකක්ද? ආණ්ඩුවට සහාය දීම මත ආණ්ඩුවේ අමාත්‍ය දුර ලබා ගැනීම මත ඔවුන්ට එන චෝදනා පැත්තකින් තියෙනවද? ආණ්ඩුවට සහාය නොදෙන කණ්ඩායම් වලට පමණක් චෝදනා දියත් වෙනවද? මේ ස්ථාවරය මොකක්ද කියලා අපිට දැනගන්න ඕන කියලා. විධායක සභාවේ ජනාධිපතිවරයා ඉන්නවා, අග්‍රාමාත්‍යවරයා ඉන්නවා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හිටියා, අනිත් පක්ෂවල නායකයන් හිටියා. සියලු දෙනාගේම පොදු එකඟතාවයකට ආවේ නෑ. ඔහු ඉන්නේ කොතනද? ඔහු දැන් කරන්නේ මොකද්ද කියන එක සාධකේ වැදගත් නෑ. ඔහු හොරකම් කරලා තියෙනවද නැද්ද? ඒ මත පරීක්ෂණය කරනවා කියලා. අපි කෝ රයිට්. එහෙම කරනවා නම් අපි මේකට මැදිහත් වෙන්න සූදානම් කියලා. මා දන්නේ හිතේ තිබෙ මොකද්ද කියන මා දන්නේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හිතේ තිබුණ මොකද්ද? රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ හිතේ තිබුණ මොකද්ද කියන මම දන්නේ නැහැ. හැබැයි වුන් ප්‍රකාශ කරා එහෙම. නිසා ඒ ප්‍රකාශය මත පදනම්ව තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. අපිට දැනේවි ඇරෙන ෆයිල් මොනවද, වැහෙන ෆයිල් මොනවද කියලා අපිට දැනුනොත් අපිට ඒක පිළිබඳ නිශ්චිතම අදහස අපි කියන්න. නමුත් දැනට අපිට තිබෙනවා එහෙම මැදිහත් වීමක් නොවි ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවි කියලා ඉඩකඩක් තියෙනවා. අනිවාර්යෙන් අපි සතුව තිබෙන ෆයිල් විතරක් නෙවෙයි අපි ඔබටත් කියන තොරතුරු හොයන්න. මොකද මේකට ඒ කියන්නේ අපි උඩ සිට බලනකොට මේ වලේ ගැඹුර අපි දැක්කේ නෑ. අපිට මේක නිකන් කුඩා ලිඳක් විදිහට තමයි මේ ගැඹුර පෙනුනේ අපිට. හැබැයි මේක ඇතුළට බහිනකොට පේනවා මේක ලිඳක් නෙවෙයි, මේක පාතාලයක්. ඒ තරමට මහජනගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා තියෙනවා, නාස්ති කරලා තියෙනවා, අබභාවිතය යොදවලා තිබෙනවා. ඒ සියලු දෙනා, ඒ රාජිත් සේනරත්නද, ඒ රිසාඩ් බදුද්දීන්ද, ඒ රවි කරුණානායකද, මේ කිසිවෙක් කියන සාධකය අපිට අදාළ නැහැ. මොකද අපි පෞගේ කාලේ දේශප්‍රේමීද දේශද්‍රෝහීද කියන නිර්ණායකය උනේ රාජපක්ෂද පක්ෂපාතීද නැද්ද? රාජපක්ෂට පක්ෂපාතී නම් දේශප්‍රේමී, අද රෑ රාජපක්ෂට පක්ෂපාතී, අද රෑ දේශප්‍රේමී, හෙට උදේ රාජපක්ෂට විරුද්ධයි, හෙට උදේ දේශද්‍රෝහී. නිසා අපේ රටේ දේශප්‍රේමීත්වයේ නිර්ණායක බවට පත් කරන් තිබුණේ රාජපක්ෂට පක්ෂද නැද්ද කියන එක. හැබැයි අපි කියන මේ රටේ හොරාගේ නිර්ණායකයෙ විය යුතු නැහැ, මෛත්‍රීට පක්ෂපාතීද නැද්ද? මෛත්‍රීට පක්ෂ නම් හොරා නෙවෙයි, රාජපක්ෂට පක්ෂ නම් දේශප්‍රේමිය වගේ, මෛත්‍රීට විරුද්ධ නම් හොරා වෙන නිර්ණායකයක් බවට පත් විය යුතු නැහැ, මෛත්‍රීට සහාය දීම. අපි නිස්තාවරේ ඒක අපිට අදාළ නැහැ. අපි මේ ආණ්ඩුවේ කොටස් කරුවොත් නෙවෙයි, අපිට සාමික වගකීමකුත් නැහැ. හරිද? අපි කැබිනට් මණ්ඩලයේ සමාජිකයොත් නෙවෙයි. හරිද? ඒ අයට අපිට කිසිවක් නැහැ. අපි විපක්ෂේ මේ කාර්යභාරයට උර දෙනවා. ඒ පිරිසුදුභාවය අපිට නිකන් හරි පැහැදිලි සුදු කඩදාසියක් වගේ, තිතක්වත් නැති සුදු කඩදාසියක් වගේ අපි ඉන්නවා. අපි මේකට මේ විදිහට මැදිහත් වෙමින් තිබෙනවා. අපි විධායක සභාවේ නෙවෙයි ව්‍යවස්ථාව පිළිබඳ සකස් කරලා තිබෙන කමිටුවේදී අපි මේ පිළිබඳව සාකච්ඡා කරා. නමුත් ඇත්තටම තියෙන්නේ මැතිවරණ කොමසාරිස්තුමාගේ බලතල වැඩි කිරීම පිළිබඳව තිබෙන්නේ ව්‍යවස්ථාවේ සංශෝධන නෙවෙයි, මැතිවරණ පනතේ කරගන්න සංශෝධන ගන්නවක් තමයි තිබෙන්නේ. නිසා දැන්ට අපි සාකච්ඡා වෙමින් තිබුණේ ව්‍යවස්ථාවේ සංශෝධන පිළිබඳව. අපි වෙනම සාකච්ඡා කළ යුතු තිබෙනවා මැතිවරණ පනත කවර ආකාරයෙන් සංශෝධන විය යුතුද කියන එක ගැන. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ඉන්න ජනාධිපතිවරු ගැනනේ. හිටපු ජනාධිපතිවරු ගැන තියෙන්නේ ඔවුන්ට අර ඒ පනතකින් තියෙන ජනාධිපති පනත ඔවුන්ට පහසුකම් ලබා දිය යුතු කියන එක හිටපු ජනාධිපතිවරයෙක් ගැන සඳහන් වෙන්නේ. ඒ කියන්නේ පරීක්ෂා කරන්න බැරිද කියලාද? පුළුවන්. නෑ මම කියන්නේ මෙහෙමයි. ඉන්න ජනාධිපතිවරයෙක්ත් නිවස පරීක්ෂා කරන්න පුළුවන්. කියන්නේ ඉන්න ජනාධිපතිවරයෙක් කියන්නේ අරලිය ගහ මැදුර පරීක්ෂා කරන්න පුළුවන්. යනවද නැද්ද කියන එක වෙනම දෙයක්. පරීක්ෂා කරන්න පුළුවන්. නීතිය තිබෙන්නේ මොකද්ද? ජනාධිපතිවරයා අධිකරණ හමුවට ගේන්න බෑ. නමුත් අපි හිතමු මෙහෙම. අර ඇත්තටම හිටියා හොඳ කුඩුකාරී පාතාලේ නායකයෝ ජනාධිපති මන්දිරයට වෙලා ඉන්නවනම් තොරතුරක් එනවනම් පරීක්ෂා කරන්න බලයක් තියෙනවනේ. ඇත්තටම හිටියනේ පහුගිය කාලේ. හරිද? ඉතින් මම කියන්නේ ඒ කියන්නේ නිවස පරීක්ෂා කරන්න හිටපු ජනාධිපතිවරයාගේ නෙවෙයි ඉන්න ජනාධිපතිවරයාගේ නීති ඉඩකඩක් තිබෙනවා. ජනාධිපතිවරයාට තියෙන මුක්තිය තියෙන්නේ මොකද්ද? ඔහු අධිකරණය හමුවට ගෙනියන්න බෑ කියන එක විතරයි. නමුත් ඒ ඇතුලේ කවුරු හරි හැංගිලා ඉන්නෝනේ ඒක තියෙන්න පුළුවන්. ඔව්. විධායක බලතල අහෝසි කිරීම පිළිබඳ විශාල යෝජනාවක් අපි කතා කරමින් තිබෙන්නේ. ගොඩක් මම හිතන්නේ ඒකේ අපිට ඒක මෙහෙම තියෙනවා අපිට ඒකෙන් දැන්. අපි ඉන්නේ විධායක ජනාධිපතිවරු මුළුමනින්ම අහෝසි කළ යුතු කෙන ස්ථාවර. ඒක තමයි අපේ ස්ථාවරය. නමුත් දැන් ජනවරමකින් ජනාධිපතිවරයෙක් පත් වෙලා තිබෙනවා. දැන් මෙයා
අපේ රටේ ජනවරමකින් පත් වෙලා. එයාට ජනවරමක් තිබෙනවා. එතකොට ජනවරමකින් පත් වෙච්ච ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කිරීමට මුළු බලයම ඉවත් කරන්න ජනමත විචාරණයකට යා යුතු වෙනවා. එනිසා අපි හිතන මේ දින 100 ඇතුළත ජනමත විචාරණයක් පටලවා ගන්න යන්න ඕනේ නැහැ. එනිසා අපි ඉන්නේ ජනමත විචාරණයකට නොගිහින් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරන්න තියෙන වගන්ති ටික තියෙනවනේ. ඔන්න ඔය වගන්ති ටික හරියට තෝරලා බේරලා ගන්න එක. එහෙම නැතුව ජනමත විචාරණයකට යන වගන්ති පැටලුවොත් මට අපි තියෙන මේ දින 100 ඇතුළත මේක කරගන්න බෑ. නමුත් ඒකෙන් කියන්නේ නෑ මේක. ජනතා විමුක්ති පෙරමුණ විධායක බලය විධායක ජනාධිපතිතුරු අහෝසි කළ යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා. නමුත් අපි දන්නවා මේ දින 100 ඇතුළත කරගන්න පුළුවන් කාර්යභාරය මොකද්ද? ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකට නොගිහින් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම සඳහා තියෙන වගන්ති පමණයි සංශෝධනය කළ යුතු කියන ස්ථාවරය තමයි අපි ඉන්නේ. ඇත්තටම එතන තිබුණේ ප්‍රශ්නේ මේකයි. ඒ කියන්නේ ජනාධිපතිවරයාට මතයක් විමසන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණය. ඒතර මේ මතයට ඔකනේ ඒක තමයි උපයෝග කරගත්තේ. මතයක් විමසන්න පුළුවන්. හැබැයි අපේ තර්කයේ උනේ විවස්ථාවේ තියෙන ජනාධිපතිවරයාට මතයක් විමසිය හැක්කේ ජාතික වැදගත්කමකින් යුතු පොඩි කලබැවිල්ලක් එන ප්‍රශ්නයක් පිළිබඳ විතරයි. මේ වෙලාවේ ජනාධිපතිවරයා මතේ විමසුවේ මොකද විවස්ථාව අනුව ජනාධිපති ඡන්දයට ඉල්ලන්න බෑ කියලා අවලංගු වෙලා තිබේ මහින්ද රාජපක්ෂ. පුද්ගලයෙක්. ඒකෙන් අවලංගු වෙලා තිබේ දෙන්නයි චන්ද්‍රිකයි මහින්දයි විතරයි. එතකොට දැන් මහින්දට පුළුවන්ද කියලා මහින්ද අහන එක වැරදි. ඒක ජාතික වැදගත් ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒ නිසා අපේ පළවෙනි ප්‍රශ්නේ උනේ ජනාධිපතිවරයා මේක ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරපු එක වැරදි. දෙවෙනි එක උනේ මේක ඉතා විශාල ආందోලනයට තුඩු දී ප්‍රශ්නයක් නිසා එහෙම ප්‍රශ්නයක් ආපුවාම ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් තිබෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රශ්නේ දානකොටම දිනයක් දෙනවා. මේ දිනේට කලින් උත්තරයක් දෙන්න කියලා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් තියෙනවා ඒ දිනේටම නොදී. ඒ දිනේ දීර්ඝ කරගැනීමේ බලයක් තිබෙනවා. ඒ සඳහා ඒ නඩු විභාගයේ ඒ නඩු නිමිත්ත සාධාරණ ලෙස විභාගයටපත් කිරීමේ ක්‍රමවේදයක් හැදීමේ බලයක් තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණයට. ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණයට සාධාරණ නම් මේක විවෘත අධිකරණයට ගෙන ආ යුතු තිබුණා. නොගිහිනුත් පුළුවන්. හැබැයි යාට දීලා තියෙනවා විවෘත අධිකරණයක් හැම මේක සාකච්ඡාවට බඳුන් කරන්නත් ශ්‍රේෂ්ඨාධිකරණ දෙකට තිබුණා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණේ මේක විවෘත අධිකරණයට ගෙන ආවේ නැහැ. ඒ නිසා අපි කියන්නේ මේක එකතු වෙච්ච නිකන් කුඩා කණ්ඩායමක් එකතු කරලා තීරණයක් දුන්නා. ඕක තමයි අපේ අදහස. ඒ නිසා අපිට තියෙන මුළු ක්‍රියාවලියම පිළිබඳ විවේචනය වැරදි සහගතභාවය තමයි අපි ඉදිරිපත් කරේ. නමුත් දැන් මම හිතන්නේ ඒක තවදුරටත් සාකච්ඡාවට බඳුන් කරන එකේ ශ්‍රේෂ්ඨාධිකරණත් එක්ක පැටලවිල්ලකට එන එක තේරුමක් නැහැ. මොකද දැන් නඩුවත් ඉවරයි. නඩුවෙන් බලාපොරොත්තු වෙච්ච අපේක්ෂාවනුත් ඉවරයි. එළඹෙන ව්‍යවස්ථා සංශෝධනයේදී විධායක ජනාධිපතිවරයාට තිබුණේ බලතලත් අවසන් වෙනවා. ඒ නිසා තවත් අපි අර මේ ඇද පහුරු ගගා මතු කරන්න ඕන ප්‍රශ්නයක් ලෙස අපි ඒක දකින්නේ නැහැ. ඔව් ඔක්කොම ඒ කියන්නේ කොමිෂන් සභාව ස්ථාපිත කිරීම විධායක බලය ඇත්තම ගත්තොත් මෙතන තියෙන්නේ මෙහෙමයි. දැන් විධායකය ජනතාව විසින් තෝරාපත් කර ගන්නා ලද ජනාධිපතිවරයා විසින් හොබවන්නේ. ඔකනේ තියෙන අපේ රටේ. ඒ කියන්නේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කර ගන්න ලද ජනාධිපතිවරයෙක් විසින් හොබවන්නේ. එතකොට දැන් අපිට ඔන්න ඔය ජනාධිපතිවරණ මැතිවරණ කියන එක අයින් කරන්න බෑ දැන්. අයින් කරන්න කිව්වොත් ජනමත විචාරණයකට යන්න වෙනවා. හැබැයි අර තියෙන බලතල ගත්තට පස්සේ එහෙම මැතිවරණයක් කවුරුත් ඉල්ලන්නෙත් නැති වෙයි. ඒ ජනාධිපති නිකන් අර නිකන් නේද ඔය උඩ ඉන්න නිකන් එක්කෙනෙක් බවට පත් වුණාට පස්සේ ඒක වැදගත් නෑ. ඒක මම හිතනවා එළඹෙන ආණ්ඩුවට මහජනයෙන් පස්සේ එළඹෙන ආණ්ඩුව විශේෂයෙන්ම සමහර එකඟතාවයට අවිලා තියෙන අලුත් ව්‍යවස්ථාවක් හදන්න. ඒ ව්‍යවස්ථාවට අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යන්න වෙනවා. ඒ ව්‍යවස්ථාව හරහා තමයි ඒක අහුස් වෙන්න පුළුවන්කම තිබෙන්නේ. අර මම දැක මෛත්‍රීපාල සිරිසින මැතිතුමත් කිව්වා දලදා මාලිගාව විස්තර කතාවේදී මේක රටේ අවසන් ජනාධිපතිවරණය කියලා. අවසන් ජනාධිපතිවරණය වෙන්න මේ සංශෝධනයේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකට ව්‍යවස්ථාවට මුළු ව්‍යවස්ථාව වෙනස් කරනකොට ජනමත විචාරණ කරා එක වෙනස් කරගත යුතු තිබෙනවා. ඊට කලින්ම තමයි කරගන්න ඕනේ. මේ දින 100 ඒ කියන්නේ දින 100 වැදගත් ඒ නිසාම තමයි මේ අසීමිත බලය මේ බලයේ මත් වෙන එක අපි දන්නවා නේද? ඒක පුද්ගලයා මත අපි ඒක තියන්න ඕනේ නෑ. රාජපක්ෂ එහෙම වුණා අනිත් කෙනා එහෙම වෙන්නේ නැති වෙයි.
එහෙම අපි පුද්ගලයාට ඒක තියන්න ඕනේ නැහැ. ඒක ව්‍යවස්ථාවට ගේන්න ඕන. ඒ නිසා ඉතා වේගයෙන් ඒ සංශෝධන සම්මත කරගත යුතු ස්ථාවරය අපි ඉන්නවා. අපි දේශපාලන සිරකරුවන් පිළිබඳ සාකච්ඡාවට බඳුන් කරා. දේශපාලන සිරකරුවන්ගේ තිබෙනවා නඩු අහලා දඬුවමට ලක් වෙච්ච අය ඉන්නවා. ඒ වගේම නඩු විභාගයට පත් වෙමින් අය ඉන්නවා. ඒ වගේම කිසිදු නඩුවක් ගොනු කරන ලද අය ඉන්නවා. ඒතර මේක ඒ ආකාරයෙන් තමයි මේ දේශපාලන රැඳවියන් ඉන්නේ. ඒ නිසා අපි විධායක සභාවේ සාකච්ඡාවට බඳුන් කරලා කිව්වා මේ අය කවර ආකාරයේද ඉන්නේ කියන එක පිළිබඳව ලැයිස්තුවක් වාර්තාවක් ඊළඟ විධායක සභාවට ඉදිරිපත් කරන්න කියලා. වැරදි වලට දඬුවම් ලැබලා අධිකරණයේ ඉන්න පිරිස් කවුද? නඩුවක් විභාග වෙන්නේ පිරිස් කවුද? කිසිදු නඩුවක් නැතුව තාමත් ඔය රැඳුම් කඳවුරු වල බන්ධනාගාරගත කරලා ඉන්න පිරිස් කවුද කියන එක පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්න කියන එක තමයි මේ ඊයේ ජාතික සභාවේදී සාකච්ඡා කරේ. ඒ පිළිබඳ වාර්තාවට පස්සේ තමයි ඒ දේශපාලන සිරකරුවන් පිළිබඳව කවර ස්ථාවරයක් ගත යුතු කියන තීන්දුවට එළඹෙන්නේ.